ආයිබෝවන්ට 120ට 220ක් ආවඩා ආයිබෝ වේවා කියලා තමයි ඉතින් අපි නම් ප්‍රාර්ථනා කරන්නේ. වාඩිය සතියේ සෑම බදාදා දිනකම සවස 4ට වෙළඳ සේවයෙන් අනුග්‍රහය කුඩා වැවිලි භෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. වාඩිය වාඩි ගන්න ඉන්න තැනක ඇඳි ගන්න. කොළඹ අහස ටිකක් නිස්කලංකයි. මහා වැස්ස අතරක් නැතිව වැටිච්ච පොඩි විවේකයක් අහසට දීලා. මහා වැස්සක් වැටුණට පස්සේ පරිසරය හරි ලස්සනයි. අද රසවතුනි මිතුරනි, ඒ පරිසරයේ සුන්දරත්වය කොළඹ අහස යට ඉඳගෙන වෙදිනවා වගේම මේ මහා ධාරානිපාත වැස්ස කරපු හබය පිළිබඳව විනාශය පිළිබඳවත් මේ පුංචි රට ඇතුලේ එක්තැනක කඳුළු කතාවක් තියෙනවා. කාටවත් කරදරයක් හිංසාවක් නොවේවායි කියන ප්‍රාර්ථනා සිතින් අද වාඩිය ආරම්භ කරනවා. වාඩිය ඔබට සුපුරුදුයි. හුඟක් දේවල් බෙදා හදා ගන්න, අපේ කමේ ගුණ සුවඳ විඳකන්න, වාඩිය ළඟ හෝරා දෙකක් ගත කරන්න, සතියක් පුනපුනා බලාගෙන උන්න කියලා අපි දන්නවා. ඉතින් ඒට සාධාරණයක් ඉටු කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. කාලින මාතෘකාවක්. අපි වවලකමද වවන්කමද? සමහරවිට ඔබ හිතනවා ඇති සමහරු වවන් කනවා, සමහරු අවල කනවා කියලා. සමහර වෙලාවට වවල කන්න තියෙන දේත් අපි වවන් කනවා. සමහරවිට වවන් කන්න තියෙන දේ වවල කනවා. මේක හරි සංකීර්ණ කතාවක්, ටිකක් ගැඹුරට කතා කරන්න ඕනි කතාවක්. හැබැයි හදවතින් කතා කරන්න ඕනි කතාවක්. අද සුපුරුදු විදිහටම සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අපට මහත් සවියක් සපයනවා. වාඩිය ඔබට අරගෙන එන්න. අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂතුමා AMB විජේතුංග මහතා බොහොම ආදරෙන් වාඩිගෙන ඉන්නවා. ඔබත් එක්ක මේ හෝරා දෙක ගත කරන්න. සුපුරුදු ලෙන්ගතු ආමන්ත්‍රණින් අදත් සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සිලු වටවල මහත්මයාත් රැඳී සිටිනවා. අද මාතෘකාව මම කිව්වා අපි වවල කනවද නැත්නම් වවන් කමුද කියලා. කොහොම හරි දැන් අර්බුද ගැන කතා කරනවා. මෑත කාලේ හුඟක්ම අපි අර්බුද පිළිබඳව නිතර කතා කරනවා. එළි වෙච්ච වෙලාවෙ ඉඳලා රැ වෙනකල්නේ සමහරලාට මේ අර්බුද කොතනින් කෙලවර වේද කියලා අපිට දැන් ප්‍රශ්නාර්ථයක්. මේ අතරේ මේ හැමතෙම කරන්න අපේ බඩවියත රැක ගන්න ඕනේ. කාලා බීලා ඉන්න බෑ. අන්න ආහාර අර්බුදයක් එයිද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එහෙම දෙයක් එනවා වගේ අපි හැමෝටම පේන්න තියෙනවා. හැබැයි මේක ඇත්තටම එහෙමද? ඇත්තටම ආහාර අර්බුදයක් ඒවිද? ඔව්, බොහොමත්ම ස්තුතියි. ඇත්තටම මේ ආහාර අර්බුදයක් එනවා. කෙලින්ම කිව්වොත් ඒක නිවැරදි. ඇවිල්ලාද දැන්? දැනටමත් ඇවිල්ලායි තියෙන්නේ. මට පුළුවන් මගේ ළඟ තියෙන තත්ත්වානුවත් විස්තර කරලා දෙන්න. ඒ වගේම පවතින තත්ත්වානුවත් ඒක දැන් හැමෝමත් කතා කරන දෙයක්. ඒක සත්‍ය කතාවක්. ආහාර අර්බුදයක් එනවා. ආහාර ඇත්තටම අර්බුදයට වඩා ඌනතාවයක් තමයි දකින්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආහාර වේල වන බත නිෂ්පාදනයේ ඌනතාවයක් තියෙනවා. ඇත්තටම අඩුවීමක් තියෙනවා. පහුගිය මාස් කන්නේ ගත්තාම අපි කියනවා සාමාන්‍ය යලමහ තමයි අපි භාවිතා කරන්නේ. මාස් කන්නේ නිෂ්පාදනයත් අඩු වුණා. යල් කන්නේ නිෂ්පාදනයත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආහාර ඌනතාවයක්, අර්බුදයක්, ප්‍රධාන ආහාර වේලේ ඌනතාවයක් එනවා. ඉතින් ඒ ගැන මේ අපි සාකච්ඡා කළ යුතු වැඩසටහන් නිර්මාණය කළ යුතු තියෙනවා දැන් මේ අවස්ථාව හැටියට. රටේ මිනිස්සු කියනවා යල කන්නෙත් නැහැ, මහ කන්නෙත් නැහැ, දැන් තියෙන හිඟා කන්නේ කියලා. දැන් ඇත්තටම එහෙම රටකද අපි මේ ඉන්නේ? නෑ, ඒක එහෙම කිව්වොත් නම් වැරදි. හිඟා කන්න ඕන රටක් නෙවෙයි ශ්‍රී ලංකාව කියන්නේ. මේ තරම් ස්වභාවික සම්පත් වලින් පිරිච්ච කෘෂිකර්මයට ඉතාම යහපත් වාතාවරණයක් තියෙන ගර්ම කලාපීය රටක් මම හිතන්නේ තමත් තියෙනවා කියලා මම හිතන්නේ. මොකද අපේ අල්ලපු රට ගත්තොත් ඉන්දියාවෙවත් මෙච්චර මේ
සුසු තත්ත්වයක් නෑ කෘෂි කර්මාන්තය කරගෙන යන්නේ. ඒ නිසා එහෙම හිඟා කණ්ඩ ඕන ඒ වගේ අර්ථයකින් කතා කරන එක අපි වැරදි මම හිතන්නේ ඒක. එහෙම කියන්න හොඳ නෑ. මොකද අපි අපේ සිංහල ජාතියක් විදිහට අපි එහෙම තත්ත්වයටපත් වෙලා නෑ කවදාකවත්. බොහොම ස්තුතියි. ලොකු අභිමානයක් එකතු කරලා දුන්නා. නිකන් කඩාගෙන හැලෙන අර ප්‍රෞಢත්වය හිත ඇතුළට ආයෙම එන්න දොරකුළු විවර කරලා දුන්නා වගේ හැඟීමක් දැනෙනවා අපේ අධ්‍යක්ෂතුමනි. දැන් අපිට යන්න පුළුවන් දැන් ඔබතුමා කිව්ව සංඛ්‍යා ලේඛනත් එක්ක ගෙනහැර පාන්න පුළුවන් කියලා මේ කාරණාව. අපේ රටේ ආහාර අවශ්‍යතාව කොච්චර විතර තියෙනවද විශේෂයෙන් මේ සහල් එහෙම ගත්තාම? අපි ඊටාම සරලව කතා කරොත් මාසෙකට අපිට මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් විතර ඕනේ. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් විතර ඕනේ පරිභෝජනයේ සඳහා. එතකොට ඒක 12 වෙනි කරා නම් අවුරුද්දක ප්‍රමාණය එනවනේ. ඒ කියන්නේ ලක්ෂ 24ක් විතර ඕනේ මෙට්‍රික් ටොන්. එතකොට මේ ප්‍රමාණයෙන් අපි පහුගිය මාස් කන්නේ සහ මේ යල් කන්නේ එතැයි බලාපොරොත්තු වෙන අස්වැන්න දෙකම එකතු කරත් එන්නේ ලක්ෂ 16ක් විතර. සෑහෙන පරතරයක්. ඒක ලක්ෂ 8ක් විතර නෑනේ. ඉතින් අපිට කෙලින්ම අපිට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ආහාර අර්බුදයක් වෙනවා. තව ප්‍රශ්නයක් මේකේ තියෙනවා. ඇත්තටම යල් කන්නේ අපි ලක්ෂ 4ක් විතර එයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ තියෙන තත්ත්ව අනුව යම්කිසි සහල් නිෂ්පාදනයක් වෙයි කියලා. හැබැයි මේ අපි දන්නවා දැන් අපි මේ ප්‍රශ්නය ගැන නිරන්තර කතා කරනවානේ. ඒ නිසා ගොවි මහතුරු නිෂ්පාදනය කරන නිෂ්පාදන යල් කන්නේ කරන නිෂ්පාදන වෙළඳපළට එයිද කියන ගැටලුවක් තියෙනවා. ඔය ලක්ෂ 4යි. ඒකට එතන දැන් ලොකු ඌනතාවයක් එන්න පුළුවන් ඒ නිසා. දැන් ගොවි මහතුරු නිෂ්පාදනය කරයි නිෂ්පාදිත ද්‍රව්‍ය දැන් වෙළඳපළට මේ නිකුත් වෙන්නේ නැහැ නේ. දැන් මම නිෂ්පාදනය කරත් ආහාර අර්බුදයක් එනවා නම් මම කවදාකවත් මගේ නිෂ්පාදන ටික මම වෙළඳපළට නිකුත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. ඒ නිසා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර ලක්ෂ 4 ලබා ගැනීම සම්බන්ධෙමුත්. ඒ නිසා පැහැදිලිවම අනිවාර්යෙන් ප්‍රධාන ආහාර වේල සම්බන්ධයෙන් රටේ නිෂ්පාදන ප්‍රවණතාවය ගත්තාම ප්‍රශ්නයක් තියෙනවා. විජේතුංග මහත්මයා මට දැන් ඔබතුමත් එක්ක යන්න වෙනවා මේ සංඛ්‍යා දත්ත ලේඛන ටිකක් අවුරුදු 4-5ක් එහාට. ඇත්තටම දැන් කියනෝනේ අපේ සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් විතර අවුරුද්දකට. දැන් මේකේ එහි උණතාවක් මේ දැන් මේ ඇතිවෙච්ච ප්‍රශ්න පොර ඒ කතන්දරෙත් එක්ක අපිට දැන් අඩුවක් තියෙනවා. මීට කලින් කොහොමද ඒ තත්ත්වය තිබුණේ? හොඳයි අපි බලමුකෝ සාකච්ඡා කරලා බලන්නකෝ දැන් අපි ගත්තොත් 2020 වසර 2020 වසර අපේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 33ක් විතර වුණා. 21 වරුද්ද ගත්තාම ඒත් ලක්ෂ 33ක් තිබුණා. 22 තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. ඔව්. එතකොට දැන් 21 කියන්නේ 21 කිව්වහම දැන් හිතා ගන්න පුළුවන් අපිට දැන් ගිය අවුරුද්දේනේ මේ ප්‍රධාන අපේ මේ ප්‍රශ්න ගොඩකට මුණ දුන්නේ අපි කෘෂිකාර්මික වශයෙන්. ඒතර 21 කොහොමද වැඩි වුණේ කියලා. හැබැයි 21 වර්ෂයේ විදිහට අපි ගණන් ගන්නේ 21 මාස් කන්නේ නිෂ්පාදනය සහ 21 යල් කන්නේ නිෂ්පාදනය. එතකොට ඒ කියන්නේ 21 යල් කන්නේ අපි සැප්තැම්බර් වලට ඉවරයි. 21 යල් කන්නේටත් අපි සියලුම පහසුකම් එක තමයි වගා කටයුතු කරේ. ඒ නිසා තමයි 21 අපිට ලක්ෂ 33ක් විතර මේ තියෙන්නේ අස්වැන්න. එතකොට ප්‍රශ්නයක් එනවනේ දැන් අපේ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24යි. 33ක් විතර තියෙනවා. හැබැයි අපි රටිනුත් හාල් ගෙන්නනවනේ. මෙහෙමයි. අපි රටින් හාල් ගෙන්න අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් සංචාරක කර්මාන්තය ගත්තාම එතකොට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයේට ඒත් එක්කම තව ඔය තියෙන විවිධ අවශ්‍යතාවයන් සඳහා අපි සහ රටින් ගෙන්නවා තමයි. ඒව ප්‍රශ්න ඇත්තට පොඩි ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. හැබැයි මේ 20 කියන්නේ 21 මාස් කන්නේ ආරම්භ කරන ජනවාරි මාසෙ ඉඳලා මෙහාට බලන්නකෝ අපි කොච්චර ආනයනය කරාද කියලා. නේද? ඒ ප්‍රමාණය කරන ලක්ෂ දැන් 4ක් විතර දැන් ආනයනය කරලා තියෙන බව තමයි සංඛ්‍යා ලේඛන දත්ත අපිට කියන්නේ. ඉතින් ඒ ප්‍රමාණය ආනයනය කරේ මේ වර්ෂේ විතරයි මේ. නැත්නම් ඒ තරම් ප්‍රමාණයක් ආනයනය කළා නෑ. දැන් මගාව ඒ පරණ දත්ත නෑ ගොඩක් ආනයනය කරපුවා මේ උත්තර තියෙන්නේ කියලා. නමුත් එච්චර ප්‍රමාණයක් ආනයනය කළා නෑ. සංචාරක කර්මාන්තයේ ටිකක් ආනයනය කළා තියෙනවා. ඔබ උනත් දැන් දකින්න තියෙන්නේ දැන් අපි මාකට් එකට ගියාම පහුගිය අවුරුද්දේ මාකට් එකට ගියා නම් මාකට් එකේ තිබුණ රටේ නිෂ්පාදනය කරපු සහල්. දැන් යන්නකෝ මාකට් එකට මොනවද තියෙන්නේ බලන්න. ඉන්දියාවෙන් හරි චීනෙන් හරි ගෙනාපු හාල් ටිකක් නැත්තම් අපි අහලා තමයි ගන්න අර පැකට් කරපුවා බොහොම මිල ගණන් අධිකව පැකට් එකක් අරන් යන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු හාල් ටිකක් දෙන්න කියලා. ඔව් ඊටම මිල අධිකයි. ඊටම මිල අධිකයි.
හරිද? එහෙමත් ගිය අවුරුදු තිබුණේ නැහනේ. හරිම කේදවාචකයක් සමහරවිට අපිට හිතෙනවා හරිම වේදනාවක් මේ ගොවි මහතුරුත් මේ වැඩසටහන අහගෙන නැති මේ වෙලාවේ. ඔබටත් හිතෙනවා ඇති අපරාධ මෙච්චර මහ පොළවක ශක්තිය මෙච්චර මහ පොළවක පෝෂණය තියෙද්දි මෙච්චර අපි ළඟ මේ හයිය තියෙද්දි ශ්‍රමය තියෙද්දි ඥානීය දැනුම තියෙද්දි ඇයි අද මෙහෙම වෙලා තියෙන්නේ කියලා. විචිතුංග මහත්මයා දැන් අපි අහල් ගැන නෙවෙයි කතා කළේ එළවලු පළතුරු වර්ග සඳහා අපේ රටට කොච්චර අවශ්‍යතාවක් විතර තියෙනවද එළවලු පළතුරු? මෙහෙමයි අපේ රටේ දේශීය එළවලු නිෂ්පාදනය ගත්තාම රට අපිට කියන්න පුළුවන් ඉම්පෝර්ට් කරන්න අපි නැත්නම් ආනයනය කරන්නේ නැහැ නේ එළවලු. එළවලු ආනයනය කරන්නේ අපනයනය කරනවා හැබැයි එළවලු. අදටත් අපනයනය කරනවා විශාල ප්‍රමාණයක් අපනයනය කරනවා. අපේ අපි කියන්නේ ආරක්ෂිත ගෘහ තුල නිෂ්පාදනය කරපු නුවරඑළිය වැලිමඩ පත්තේ නිෂ්පාදනය කරපු හොඳ නිෂ්පාදන අදටත් අපනයනය කරනවා. ඒක අපේ අපනයන ආදායමකුත් එනවා. ඒ නිසා එළවලු ඒ කාලෙට යම්කිසි ප්‍රමාණයක් අඩු වෙනවා වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි වුණාට අපි ආනයනය කරන්නේ නැහැ එළවලු. ඒ නිසා එළවලු ප්‍රශ්නයක් නෑ. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ අතිරේක ආහාර භෝග. ඒකෙත් ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ බඩේරිඟු. බඩේරිඟු මොකද හේතුව තමයි අපි සියලු දෙනාම අපි ආහාරයට ගන්න කුකුල් මස් පරිභෝජනය ගත්තොත් දැන් හිතන්නකෝ බලන්න කොහොමද කියලා. කුකුල් මස් ටික ඉතාම මිලාදිකයි. ඉතාම මිලාදිකයි සහ ඔය එන්නේ බඩේරිඟු වලින් නිෂ්පාදනය කරන සත්ව ආහාරයෙන්. මේ සත්ව ආහාර ප්‍රමාණය නිෂ්පාදනය නොවෙනකොට විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කුකුල් කර්මාන්තයට බලපාන්නේ. ඒ නිසා විශේෂයෙන්ම බඩේරිඟු නිෂ්පාදනයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටේ. මොකද අනිත් අතිරේක ආහාර භෝගත් අපි රටේ දේශීය නිෂ්පාදන අවශ්‍යතාවයට ගැලපෙන උදාහරණයක් විදිහට දැන් මුං ඇට ප්‍රමාණයක් අපිට යම්කිසි ප්‍රමාණයක් අපි ලොකු විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරගෙන ගිහලා මේකට මුං ඇට දේශීය අවශ්‍යතාවයේ සපුරන්නේ තාම පොඩි ප්‍රමාණයක් තාම මෙට්‍රික් ටන් 3000 4000ක් විතර නිෂ්පාදනය කරනකොට මට්ටමට එන්න පුළුවන්. මොකද අපි මුං ඇට වගා කරනවා, යල් කන්නේ වගා කරනවා, අතරමැද කන්නේ වගා කරනවා. මේ අතරමැද මේ විශේෂයෙන්ම අතරමැද කන්නේ වගාවෙන් අපිට විශාල නිෂ්පාදනයක් එනවා. මේ මතක ඇති ගිය සැරේ මේ විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ පැත්තේ මේ ගොවි මහතුරු මුං ඇට ටික විකුණ ගන්න බැරුවත් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා අපිට. ඒ කියන්නේ මුං ඇට නිෂ්පාදනයේ මුං ඇට කවුපි දෙකේම එහෙමයි. ඒ කියන්නේ ඒවා අපි මුං ඇට තියෙනවනම් මුං ඇට කනවා. කවුපි තියෙනවනම් කවුපි කනවා. එතකොට මේ දෙක බැලන්ස් වෙනවා ලොකු ප්‍රශ්නයක් නැහැ. රටකජුත් එහෙම තමයි ලොකු දැන් අන්තිම කෙලවරේ තියෙන අපි සම්පෝෂිත වෙන්න බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි බඩේරිඟු එහෙම නැහැ. බඩේරිඟු හරි සංවේදී භෝගයක්. ඒ මොකද විශේෂයෙන්ම කුකුල් මස් නිෂ්පාදනයේට කුකුල් පෝල්ට්‍රි අපි ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයක් වෙන කුකුල් නිෂ්පාදන නැත්නම් මේ නිෂ්පාදන බිත්තර නිෂ්පාදනයේට විශේෂයෙන් මේක බලපානවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් දැන් ගීසරේ බඩේරිඟු නිෂ්පාදනය ගත්තාම දැන් බඩේරිඟු නිෂ්පාදනයේ මම දත්ත තියෙන ඕනනම් ඒකත් මම කියන්නම් මේ වෙලාවෙම මේ දැන් මේ වෙනකොට බඩේරිඟු නිෂ්පාදනය හුඟක් කඩාල වෙලා තියෙනවා නේ. කඩාල වෙලා තියෙනවා. දැන් අපිට මුළු අවස්ථාවේ මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් විතර ඕන දේශීය සම්පූර්ණ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයට. මේක 2018 වසරේ ඉඳලා 2021 දක්වා අපි ඇනලයිස් කරලා බැලුවොත් එහෙම 2018 අපි නිෂ්පාදනය කරලා තියෙන මෙට්‍රික් ටන් 2,70,000ක් 2019 2,45,000ක් 2020 3,13,000ක් සහ 2021 අපි 4,75,000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කෙලවරටම අපි උපරිම මට්ටමට ඇවිල්ලා තිබුණේ. හැබැයි කියන්න කනගාටුයි 2022 වසරේ අපේ තාම අපි ගණනය කරමින් යන්නේ තාම මාස් කන්නේ අස්වැන්න ලැබුණා විතරයි. යල් කන්නේ නම් නිෂ්පාදනයක් නැහැ වගේ පේන්නේ. 1,19,000යි 4 ලක්ෂ ගාන ඉඳලා 1 ලක්ෂ ගානට අඩු වෙලා තියෙනවා. ඒකට අපි දැන් පවතින කුකුල් මස් මිල, ඒකට බිත්තර මිල දැන් හරියට මේකත් එක්ක සමානුපාතික වෙනවා මේ ආහාර නිෂ්පාදනයත් එක්ක. දේශීය ආහාර නිෂ්පාදනය නැති වෙනකොට ඒ විශේෂයෙන්ම මේ සත්ත්ව පාලන කටයුතු කරගෙන යන්න අමාරු වෙනවා. ඔව්. දැන් සමහරවිට අපි වෙළඳපළට ගිහිල්ලා කුකුල් මස් කිලෝවක් ගන්නකොට බිත්තරයක් ගන්නකොට අපි කියනවා මේ හිතන විදිහට මේවා මිල වැඩි කරලා දෙනවා. ඒ නිසා වාරණය කරන්න ඕනේ. කන්න හොඳ නැහැ. මේවා නොකා හිටියට පස්සේ මිල අඩු කරાવી කියලා. හැබැයි ඒක කරන්නේ කොහොමද? දැන් මේ කියන විදිහට මේ නිෂ්පාදන සඳහා අවශ්‍ය වෙන අනිකුත් ද්‍රව්‍ය සම්පාදනයේදී අධික මිලක් අපිට දරන්න සිද්ධ වෙනවා. ඒ නිෂ්පාදකයන්ට ඒ නිසා යම් සාධාරණයක් තියෙනවා. හුඟක් දේ කතා කරන්න පුළුවන් අද. අපි වවල කමුද වවන් කමුද මේ මාතෘකාවෙන් දබර හිතමිතුරනි ඔබට පුළුවන් මේ පැත්තට එන්න. ඔබේ අදහස් ඇති. කැකෑරෙනවා ඇති හිත ඇතුලේ. මෙන්න මේ ටික කියන්න ඕනි කියලා. මෙන්න අපි දුරකථන අංක 2 සටහන් කරගන්න 0112 697 500 269 54 91
අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැරසේ වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනින් නියං කල සැවදා නැතත් කවදාද මියගය ගෙවෙන්නේ නොදනින් දුකක් වින්දොත් සැපක් ළඟමයි දියදහම ඒ විලසයි දියදහම ඒ විලසයි අලුත් වැස්සක් වහින්නට සැරසේ මොනවාද මේ හැටි කරන්නේ සරදම් ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැයි බිනු ගෙනෙන්නේ සැනසුම් දුකක් වින්දොත් සැපක් ළඟමයි දියදහම ඒ විලසයි දියදහම ඒ විලසයි අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැරසේ වාඩිය සතියේ සෑම බදාදා දිනකම වෙළඳ සේවයෙන් වාඩිය අපේ කමේ සුවඳ හිතේ හැටියට විඳගන්න ලැබෙන හෝරා දෙකක කාලය වාඩිය. අදරන මිතුරනේ ක්‍රිස්තුවර්ෂ 77-79 වාගේ කාලේ ඔය රෝමයේ ඉඳපු දාර්ශනිකෙක් තමයි ප්ලේනි කියන්නේ. ඔහු ලියනවා කෘතියක්. ඒ කෘතියේ නම තමයි Natural History. එක පරිච්ඡේදයක් තප්‍රබෙන් කියලා වෙන් කරලා ශ්‍රී ලංකාව ගැන සටහනක් තියෙනවා. ලෝකෙ මිනිස්සු අවුරුදු 40ක් 50ක් ජීවත් වෙනකොට මේ තප්‍රබෙන් කියලා
රටක් තියෙනවා මේ රටේ මිනිස්සු අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා කියලා. ඒකට හේතුව විදිහට ඔහු කියනවා මේ රටේ මිනිස්සු කන බොන දේවල් හරි පුදුමයි. ඒ කන බොන දේවල් නිසා එයාට පරමාර්ශ විඳින්න විතරක් නෙමෙයි නිරෝගීව ජීවත් වෙන්නත් අවකාශ උදා වෙලා තියෙනවා කියලා. මේක හරි ඉතිහාසයේ හරි ලස්සනට ලියවිච්ච කතාවක් ටිකක් කෙටි කරලා කිව්වේ. ඉතින් එහෙම ප්‍රෞඩ සංස්කෘතියක් තිබුණ ආහාර පැත්තෙන් ගත්තොත් අපේ රටේ ඉතිහාසය තුළ. හැබැයි මේක වෙනස් වෙලා තියෙනවා. අද අපි හුඟක් වෙලාවට රෝගීන් බවට පත් වෙලා තියෙනවා. කන බොන දේවල් වස වෙනවා, විස වෙනවා. ඒවා අර ඉස්සර තිබුණු රස දේවල් අපි විනාශ කරගෙන තියෙනවා විතරක් නෙමෙයි බොහෝ දේවල් අපි නැවෙන්නකල් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද වාඩියෙන් අපි කතා කරන්නේ මේ අපි මාතෘකාව කරගත්ත වවල කමුද වවන් කමුද කියලා කොහොම හරි මේ අපි ඇවිල්ලා ඉන්නේ තීරණාත්මක තැනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂතුමා AMB විජේතුංග මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම හැමතැනමත් වගේ වාඩියට හොඳ රසවත් පරිච්ඡේදයක් නැත්නම් රසවත් ඉසව්වක් නිර්මාණය කළ දෙනවා සුළු අපනයන පැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රන්සිලු වටවල අධ්‍යක්ෂ සංවර්ධනතුමා. අපි ඔබතුමා දිහාට හැරෙනවා මේ රන්සිලු මහත්මයා හුඟක් වෙලාවට මේ මහ පොළොවේ තියෙන මේ හැඟීම් දැනීම් ඒ රස ඒ හරය ඔබතුමා හරි ලස්සනට විග්‍රහ කරලා දෙනවා. මේ මොකක්ද මේ ආහාර අර්බුදය? ඔබේ අදහස් මොනවද? මං හිතන්නේ වවල කන්න තීච් එක වවන් කාපකේ ප්‍රතිඵල. තවදුරටත් වවන් කනවද? අපේ රට වවල කාපු රටක්. ලෝකේ වැව කියන සංකල්පය දිනුෂා ඇති වුණේ අපේ රටේ. වැව කොහෙවත් නැහැ. එල්ලංගාව හැදුනේ අපේ රටේ. එතකොට අපි ගත්තොත් මේ සමහර තාක්ෂණික උපක්‍රමයන් අපි වර්තමානයේ පිළිගන්නේ නැහැ. නමුත් ඒව තියෙන්නේ අපේ රටේ විතරයි. සම්ප්‍රදායික උපක්‍රමයන් හැමදාමත් පෞගිය අවුරුදු 2500න් අවුරුදු 500ක කාලේ හැර අනිත් සියලුම කාලේ අපි ස්වයංපෝෂී. අපිම වවල කෑවේ. හැබැයි මොකද්ද අවාසනාවකට අර මං කිව්ව 500න් පස්සේ අපි හුරු වුණා වවන් කන අතරේ වවාගෙනත් කන්න. හැබැයි දැන් අන්තිමට සිද්ධ වුණේ වවල කන පිරිසට වඩා වවන් කන පිරිස වැඩි වුණා. දැන් අන්තිම ප්‍රතිඵලය තමයි දැන් අපි මේ භුක්ති විඳින්නේ. ඉතින් මේක තමයි ඇත්ත කතන්දරේ. මේකට මුණ දෙන්න ඕනේ. මේකෙන් පැනලා යන්න බෑ අපිට. අපි අද මාතෘකාවක් දැන් මේකයි. අපි නැවතත් වවාගෙන කන්න නැත වවල කන්න පටන් ගන්න ඕනේ. අපේ අනුර මහත්මයා විස්තර කරන්නේ ඒකේ පසුබිම. අපි කොතනද පටන් ගන්න කියන දේ අපි සාකච්ඡා කළ යුත්තේ. ඔව්. අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේකෙන් පැනලා යන්න පුළුවන්. ලේසි බොහොම පහසුයි. මේකෙන් පැනලා යන්න පුළුවන්. ඔව් අර්බුදයක් තියෙනවා මේක අපිට මුණ දෙන්න බෑ කියලා. එහෙම නැත්නම් සැබෑ ශ්‍රී ලාංකික විදියට ඉතිහාසයේ මේ අවුරුදු 2500ම අපි මෙවට මුණ දුන්නා. අපිට බැමිණි ඉතිහාසය ඇති වුණා. අපි ඒකට මුණ දුන්නා. ඇත්තටම වැව හැදෙන්න කලින් මේ රටේ මිනිස්සු කන්න බොන්න නැතිනේ. එතකොට ඒගොල්ලෝ කොහොමද මේ නියංගයට මුහුණ දුන්නේ? අනුරාධපුර වගේ ප්‍රදේශවල මිනිස්සු නියංගයට මුහුණ දුන්නේ කොහොමද? ඒ නියංගයට මුහුණ දෙන්න උපක්‍රමය තමයි වැව කියන්නේ. එතකොට ඒක තවදුරටත් පරිණාමය වෙලා එල්ලංගා ක්‍රමයකට ආවා. ඒ කියන්නේ අපි ඒ අර්බුද වලට මුහුණ දුන්නා. එහෙනම් මේ අර්බුදයටත් අපිට මුහුණ දෙන්න පුළුවන්. අපේ ඇඟේ ඒ ශක්තිය තියෙනවා. එහෙනම් දැන් අවශ්‍ය වෙන්නේ අන්නේ ශක්තිය එළියට අරගෙන මේකට මුහුණ දෙන්න ඕන කරන අවස්ථාව නිර්මාණය කර ගැනීම. ඉතින් මම හිතන්නේ ඕක තමයි පදනම. ඒ පදනම ඇති කරන්න පොඩි හරි දායකත්වයක් දෙන්න තමයි අද අපි මේ සාකච්ඡාවක් ආරම්භ කරන්නේ. අපිට පුළුවන් කියන හැඟීම. ප්‍රශ්නයක් තියෙනවා. ආයි ප්‍රශ්නේ නැහැ කියලා අපි හිත හදාගන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ප්‍රශ්නයෙන් පැන යනවා වෙනුවට සැබෑ ප්‍රශ්නේ සත්‍ය ස්වභාවය යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒකට උමනා කරන ක්‍රියාමාර්ග ගැනීම තමයි අද දවසේ කාර්යභාරය. ඒ නිසා අපි දිනුෂා ඔබේ නම ඉතාමත් නිවැරදිව මම කිව්වා මම හිතන්නේ අද දවසේ. බොහොම ස්තුතියි. මොකද්ද අපි කළ යුත්තේ? කොතනින්ද පටන් ගන්න ඕන කියන මාතෘකාවත් එක්ක ඉදිරියට ගිහිල්ලා රටේ ජනතාව විදිහට අපේ කාර්යභාරය මොකන්ද කියලා අඳුන එක ක්‍රියාත්මක වෙන එක තමයි මම හිතන්නේ අද දවසේ කාර්යභාරය වෙන්න ඕනේ. ඇත්තනේ අපිට රටක් තියෙනවා. මේක තමයි අපේ රට. අපිට වෙන රටක් නැහැ.
එතකොට මේ රට ඇතුලේ අපි ජීවත් වෙනවා වගේම මතු පරම්පරාවට ජීවත් වෙන්න පුළුවන් මහ පොළවක් අපි නිර්මාණය කරලා තියන්න ඕනේ. හොඳ ආර්ථිකයක් අපි හදලා තියෙන්න ඕනේ. හැබැයි අද අපිටත් ජීවත් වෙන්න බෑ කියලා හිතන වටපිටාවක අපි කොහොමද හෙටක් ගැන හිතන්නේ? හිත ඇත්නම් පත කුඩාද කියනවා. අපි හිතුවොත් අපිට පුළුවන් වෙනස් වෙන්න. අපි යලිත් හැරෙනවා අපේ අධ්‍යක්ෂතුමා කෘෂි තාක්ෂණ වේදය පිළිබඳව හස්සල දැනුමක් තියෙන ප්‍රායෝගික මහ පොළවේ ඒ න්‍යාය වගේම අත්දැකීම් බහුල කෙනෙක් විදියට විජේතුංග මහත්මයා ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් මේ ආහාර අර්බුදයක් එනවා කියලා කියනවත් එහෙම එකක් තියෙනවා කියලා කියනවා. ඇත්තට මේකට හේතුනේ මොකක්ද? මෙහෙම අපි සරලවම කල්පනා කරොත් ඇත්තටම මේ අර ප්‍රායෝගික දැනීම ගැන කතා කරපෙක හොඳයි. මොකද මේ මම සේවය කරපු ස්ථානත් එක බලනකොට මොනරාගල මම රන්සිටු වටවල මහත්මයාත් එක්කම තමයි මොනරාගල අපි දෙන්න සේවය කරේ. ඉතින් මොනරාගල ඊට පස්සේ බදුල්ල මයිජංගන අරල ගංගිල වගේ ප්‍රදේශවල මම හිටපින්ද මම දන්නවා ඇත්ත වශයෙන්ම මේකේ තියෙන මේ ගඳ සුවඳ ඇත්තටම කිව්වොත් එහෙම. ඉතින් දැන් මේ ආහාර අර්බුදයක් කියන එක මෙහෙම ඌනතාවයක් කියන මම ඉස්සලා කිව්වා. ඌනතාවයක් එන්න පුළුවන්. එනවා අනිවාර්යයෙන්ම. දැන් අපි දන්නවා නිෂ්පාදනයක් කරන්න නිෂ්පාදන සාධක ඕනනේ. දැන් අපි මොනවාරි අපි කියන අපි සරලවම ඉගෙන ගන්න කාරණා තමයි භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය මේ ගොඩක් තියෙනවානේ. සහ මේ මොනවාද යෙදවුම් අවශ්‍යයි. කෘෂිකර්මයත් එහෙමයි. කෘෂිකර්මයත් එහෙමයි. මේ දැන් අර කිව්වා වගේ අපේ වටවල මහත්මයා කිව්වා වගේ ජලය ප්‍රශ්නයක් වුණ වෙලාවේ වැව හැදුවා. වැව හදලා ජලය ප්‍රශ්නේ විසඳගත්තා. ඒක තමයි අපි අතීත පැරණ්ණෝ කරේ. ප්‍රධාන අපේ තියෙන අපි කියන තීරණාත්මක සාධකයට අපි උත්තරයක් හෙව්වා. දැන් අපේ ගිය අවුරුද්දේ පොඩි තීරණාත්මක සාධක කීපයක් ආවනේ දැන් කෘෂිකර්මයට. දැන් මොකද ප්‍රධානම හේතුව තමයි අපි ඇත්තටම කතා කරොත් පොළොවට බහැලා සාමාන්‍යයෙන් කැලේක වන සිදුවන මේ සාමාන්‍ය චක්‍රය. ඒක කැලයක් ගත්තාම සිංහරාජ වනාන්තරය තමයි ගොඩක් කට්ටිය උදාහරණයට ගත්තේ. සමහර අවස්ථාවල සිංහරාජ වනාන්තරයේ කොළ පාටින් තියෙනවා කිසිම ගැටලුවක් නැහැ. මේ හැබැයි අපිට මේ වෙන අපේ ආහාර භෝග ටික නිෂ්පාදනය කරගන්න අපිට පිටින් පෝෂක දාන්න ඕනේ කියලා. හරි. මොකද සිංහරාජ වනාන්තරයට එහෙම වෙන්නේ. සිංහරාජ වනාන්තරයෙන් අපි අඩුම තරමේ එන මේ මොකක්වත් දෙයක් පිටට ගන්න නැහනේ. ඒක සංවෘත පද්ධතියක් සම්පූර්ණයෙන්ම. සංවෘත පද්ධතියක්. ඒ සංවෘත පද්ධතියේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන චක්‍රීය ක්‍රියාවලිය ඒ වාගෙම වෙනවා. එසේම වෙනවා. කිසිම අදත් වෙනවා හෙටත් වෙනවා. ඒක අනාගතෙත් වෙයි ඒ විදිහටම. හැබැයි අපි නිෂ්පාදනය කරන භූමියක් ගත්තාම අපි නිෂ්පාදනය කරනකොට අපි ප්‍රධානම දේ තමයි අපි අස්වැන්නක් ගන්න ඕනේ. මේ අස්වැන්න අපි අරගෙන අපි අස්වැන්න විදිහට යම්කිසි ප්‍රමාණයක් අයින් කරනවා. අයින් කරනවා. ඒ කියන්නේ මොකද මේ පොළවෙන් ගන්න පෝෂක වලින් යම්කිසි ප්‍රමාණයක් පසෙන් අපි අයින් කරනවා අස්වැන්න විදිහට. මේ අයින් කරන ප්‍රමාණය අපි කොහෙන් හරි දෙන්න ඕනනේ. අපි දෙන්න අපිට ඔන්න සීමාකාරී සාධකය එතන තමයි ආවේ. දැන් ගිය අවුරුද්දේ අපි යම් තීරණ අපි ගත්තට පස්සේ අපිට උනේ අර සීමාකාරී සාධකය වන පෝෂක ප්‍රමාණය අපිට සපයා ගන්න නොහැකි වුණා. එතකොට වෙන්නේ මොකද? දැන් අපි නිෂ්පාදන සාධකයක් අඩු වුණ ගමන් අපි දන්නවා නිෂ්පාදනය අඩු වෙනවා. ඔව්. ඒක තමයි ප්‍රධානම කාරණේ උනේ. ඉතින් නිෂ්පාදන සාධකයකට අඩු වුණා. නිෂ්පාදන සාධකයේ අපි ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් අපි පෝෂක වශයෙන් කතා කරොත් එහෙනම් අපි නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියලා කියනවා. මේ වර්ග තුනම නැති වී ගියා. හැබැයි අපි ආහාර විදියට සහ අපි තමන්ගේ මාස 3ක් යනකොට අපි ශේෂයෙන් යම් කිසි ප්‍රමාණයක් අයින් කරනවා. ඒ අයින් කරන ප්‍රමාණය දෙන්න ක්‍රමයක් නැති වෙලා ගියා. දෙන්න ක්‍රමයක් නැති වුණාම පහුගිය මාස් කන්නේ අස්වැන්න දැන් අපි ගණනය කරලා තියෙන ප්‍රමාණය 40ක් අවසන් වශයෙන් 40ක් 30ක් 40ක් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා අපිට ගත හැකිව තිබූ අස්වැන්නෙන්. ඉතින් ඒක තමයි අර ප්‍රධාන අපිට අඩුවක් ආවේ. ඒ පෝෂක උණතාවේ හින්දා. ඒ පෝෂක උණතාවේ මේ යල් කන්නේදිත් ඒ විදිහටම තියෙනවා. දැන් ඒ නිසා තමයි අපි අස්තමේන්තු කරන්නේ. අපිට ලක්ෂ 4ක් විතර ප්‍රමාණයක් ලක්ෂ 8ක් විතර ගන්න පුළුවන් කියන ලක්ෂ 4ක් විතර ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි කියලා 50ක් විතර අඩුවක් අපි දාලා. මොකද හේතුව මොකද ශාකයක් නැත්නම් පැලයක් හැදුවට පස්සේ මෙයා මොනම ආකාරයෙන් හැදුවත් එයා අස්වැන්න දෙනවා.
සරද හැබැයි ඉතින් අස්වැන්නේ ප්‍රමාණය නැති වෙන්නේ. දැන් අපි කියනවා අපි අස්වැන්නු සංරචක කියලා අපි කියන්නේ. දැන් අපි දැන් විද්‍යානුකූලව දැන් අපි විද්‍යාවට පැත්තට බරින්ද මම කියන්නේ අස්වැන්නු සංරචක කියලා අපි තියෙන යම් කිසි ප්‍රමාණයක්. කියන්නේ වර්ග මීටරයක තියෙන පැල ගාණෙන් තමයි අස්වැන්නු සංරචක පටන් ගන්නෙ. පැල ගාණ වැදගත්නේ. පැල සංඛ්‍යාව වැඩි නම් අස්වැන්න වැඩි. හරිනේ. එතකොට වර්ග මීටරයේ එක පැලයක තියෙන පඳුරු ගණන. පඳුරු ගාණ වැඩි නම් අස්වැන්න වැඩි වෙන්න එපා. කරල් ගාණ වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. එතන පඳුර කියන කරල් ප්‍රමාණය. එතන කරලක තියෙන ඇට ප්‍රමාණය සහ ඇටයක බර, ඇට 100ක බර. ඔන්න තමයි කියන්නේ අස්වැන්නු සංරචක කියලා. ඉතින් මේ හැම එකටම මේක බලපානවා. මොකද නිෂ්පාදන සාධක කඩුවන ගමන් අර ඔක්කොම අඩු වෙනවා. අඩු වෙන ගමන් මේ ප්‍රශ්නේ අපිට බලපෑවා. ඉතින් මේක බොහොම විද්‍යානුකූලව මේ සැලකුවොත් එimhe දැන් අපි දැන් තීරණය කරලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශ විදිහට අපි යම්කිසි රසායනික පොහොර ප්‍රමාණයක් අපි සම්පූර්ණයෙන්ම දැන් නිදහස් කරලා තියෙන පොහොර ගේන්න පුළුවන්. අපි හැමෝම දන්න කාරණේ තමයි තියෙන පොහොර ගේන්න දැන් ප්‍රධාන බාධකය අපිට විදේශ විනිමය ඩොලර් නැතිකම තියෙන්නේ. නැත්තම් අපිට දැනටවත් ගේන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා. ඉතින් හැබැයි ලෝක වෙළඳපොලේ ප්‍රශ්නයක් තියෙනවා. ලෝක වෙළඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වගේම තත්ත්වයක් ලෝකෙත් තියෙනවා. අපි ඒක බොහොම මේ අතාරින්න හොඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් තව ටික කාලයක් යනකොට ප්‍රධානම ගැටලුව තමයි ලෝකයෙන් අපිට ආහාර ආනයනය කිරීමේ හැකියාවක් නැති වෙලා යනවා. මොකද හේතුව ඒ රටවල්වත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි දැන් අපි ටික අපි මොකද්ද කළ යුත්තේ අපි සාකච්ඡා කරමු ඉදිරියට. අපිට යම්කිසි කාලයක් තියෙන හින්දා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි කුමක්ද කළ යුත්තේ කියන එක. පිටරටින් ආහාර ආනයනය කරලා හරි කන්න පුළුවන්කමක් තිබ්බනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි කළා කොහෙන් හරි ණයක් අරන් අපි කියන්නේ ගේන්න පුළුවන් කියලා. ගේන්න පුළුවන් හැකියාව තිබයි. එහෙමත් බැරි වුණොත් මොකද කරන්නේ? අන්න ප්‍රශ්නයක් තියෙනවා එතන. ඇත්ත ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර පය බරවායට පිට කර බෙහෙත් බැඳා වාගේ වැඩ කරලා හරියන්නේ නැහැ. දැන් මේක අපි කෙනෙකුට කියයි ආන්දාලවලා වලිපොත අල්ලන්නා වගේ කියලා. අපි සාහිත්‍ය තුල කියවපු දේවල් දැන් ගන්න කාලේ හරි කියලා හිතෙනවා. වැඩි අපි යන්න දීලි වෙලා දැන් අල්ලනවා අන්තිමේ වලිගෙත් ජීලි වෙලා දැන් මේක සෑහෙන දුරට. හැබැයි අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. අපි දන්නවනේ ඔබතුමා ওই සංඛ්‍යා ලේඛන අරගෙන ඒවා නිකන් දත්ත දාලා ඒ වෙනම විද්‍යාත්මක කතාවකට සමහර තැන්වල එනවනේ. ඒක රස්සාවත් එක්ක රැකියාවත් එක්ක හරි. හැබැයි මේ ඔය යථාර්ථය අපේ මහ පොළොවත් එක්ක හැප්පිච්ච ගොවි මහත්තුරු දැනගෙන හිටියා. පොතින් පතින් හෝ පත්තිකාමරයක විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය රැලබුවාට. අදටත් ඒ දැනුම තියෙනවා. අපි හැමෝගෙම ඥානවල දැනුම තියෙනවා. ඒකනේ අපිට හිතෙන්නේ කොයි කොතර හිටියත් නටුවක් හරි මොනවා හරි හම්බුනාට පස්සේ ඔක පැල කරන්න. අනිවාර්යෙන්. ගහක ගෙඩියක් අපිට ඉවලේ කඩාගෙන කන්න ආසයිනේ අපි කවුරුත්. ඉතින් ඒ නිසා අපිට මේ ඕනෙකම තියෙනවා. මේ උනන්දුව තියෙනවා. පැහැදිලිවම ඒ කියන්නේ විවාදයක් නෑ ඒ සම්බන්ධයෙන්. ඒක ඇත්ත ඒ කාරණේ ඇත්ත. මොකද අපේ සිංහල අපේ නැත්තම් මේ ශ්‍රී ලාංකිකයෝ විදියට ගත්තාම අපි ශ්‍රී ලංකාවේ මේ තියෙන අපි කියන්නේ විභවයේ හින්දා අපි කියන්නේ අපි ඕනම ඇටයක් දැම්මොත් පැලවෙන විභවයේ හින්දා බලන්නකො දැන් ඕන තැන ගියාට පස්සේ අද නෙවෙයි මේ දැන් ඇතිවෙච්ච පුරුද්දක් නෙවෙයි. ගෙවල් වල ගියාට පස්සේ අපි ගෙදරින් එනකොට ගෙදරින් මල් පැලයක් නැත්තම් බටු පැලයක් මොන හරි පැලයක් තමයි අරන් එනවා. ඔව් සාමාන්‍ය විශේෂයෙන් කාන්තා පක්ෂය තමයි වැඩිපුරම වැඩේ කරන්නේ. නේ පිරිමියා තොසවගෙන නෝ පැලවිච්ච පොල් ගහක් පොල් පැලයක් එහෙම තිබුණොත් එහෙම සාමාන්‍ය අරගෙන මම දැකලා මොකද ඒ කියන්නේ ඒක සාමාන්‍ය ලක්ෂණයක්. ගෙදර ගියාට පස්සේ සමහර වෙලාවට මම හිටවන්නත් පුළුවන් ගෙදර නැති වෙන්නත් පුළුවන්. නමුත් හැබැයි අර පුරුද්දක් විදියට අරගෙන ඇවිල්ලා ඒ වැඩේ තාමත් තියෙනවා. ඒක දැන් මොකද අපේ ගෙවල්ලත් එහෙම තමයි. ගියාම අරගෙන ඇවිල්ලා ඉතින් අපි හිටවන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි අපේ මොකද අපේ තියෙන මේ විභවය. රටේ තියෙන විභවය. මම අර මුලින් කිව්වේ ඒකනේ අපි හිඟා කන්න ඕනේ නැහැ කියලා. එහෙම ඕනේ නැහැ. අපේ ලොකු විභවයක් තියෙනවා. මේ විභවය අපි දැන් හරියට තර්කානුකූලව පාවිච්චි කරන එකයි වැදගත් වෙන්නේ. මේ ගැන දැනුවත් වීම, මේ ගැන අපි පරිශන කරපුවා අපි දැන් පොළොවේ පැල කරන්න හොඳම කාලේ. මොකද අපිට අපේ සමහර දේවල් තාමත් පොළොවට ගිහින් නැති හොඳ පරිශන තාම තියෙනවා. ඒවා ගිහින් නැතිව තියෙනවා තාම. ඒවා අපේ පැල ගන්න හොඳම කාලේ දැන්. මේ තමයි හොඳම වෙලාව. සමහර වෙලාවට මේ අන්ධකාරය ඇතුලේ තමයි මේ අපිට උවමනා කරන ආලෝකය ලැබෙන්නේ. අද වාඩියෙන් කතා කරන්නේ මේ පිළිබඳව. ආදරණීය මිතුරනි, අපිට වෙනස් වෙන්න පුළුවනි. අපි වෙනස් වෙමු. කොහොමද රටට ගැළපෙන විදිහට, අදට උවමනා විදිහට වෙනස් වෙමු. ඒකට ඕනි කරන හයුඹ ළඟ තියෙනවා කියලා අපි දන්නවා. මම කම්මලේ වෙහෙසෙනවා වාඩිය
වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළුකතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා බන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගේ මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොන්ටලාඩම් හදලා ගැලට පණඟු පදවලා දවසේ වැඩ අරඹාලා මුළු කත වාඩිය සතියේ සෑම බදාදා දිනකම වෙළඳ සේවයෙන් දුප්පත් වෙලා මම කම්මලේ වෙහෙසෙනවා කතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළුකතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා බන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගේ මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොන්ටලාඩම් හදලා ගැලට පණඟු පදවලා දවසේ වැඩ අරඹාලා මුළු කතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු කතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වේසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා දඬු මඩුව තද කළා යකඩෙන් ඊට හයි කළා රැත වාරුව යොදලා පීර කිරි කිරි කාලා පිළිය හැඩ වැඩ දාලා මුවත පන්නර කියලා ඇතුලේ කම්මලේ කියලා මාගේ වරුණ පෙන්නලා මුළු කතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු කතම වේසුනා දාඩියේ නැවුනා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වියලුණු ඉඟුරු සෝපාක කරුචි කරය ලුහුණු සිනිඳු කුළු ගුණ ඇත බල කරය රසවුණු වාඩිය සතියේ සෑම බදාදා දිනකම සවස 4ට වෙළඳ සේවයෙන් අනුග්‍රහය කුඩා වැවිලි බෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වාඩිය
රුහුණේ කුඹුරු සරුසාරයි එක හේයයි. මින්නේරේ ජනපදයයි වෙල්යායයි රජරට පලාතෙට පමණක් වැවසීයයි මේවා බලන්නට මේ නිරහඳ පායයි. මෙහෙම කවියෙන් අපි ඉගෙන ගත්තේ පුංචි කාලෙන්දලා අපේ හිත්වල වැඩුණේ අපේ මේ මහ පොළොව එහෙම නැත්නම් අපිට තියෙන මේ මහා සම්පත් පිළිබඳව ලොකු අභිමානයක්. හැබැයි මේ අභිමානය ටික ටික දිය වෙලා ගිහිල්ලා අද පුංචි බයක් දැනෙනවා. මේක බයක් නෙමෙයි හදවත සසිල වෙලා අනේ අපි හෙට දවස කොහොම වෙයිද අපේ පුංචි දරුවෝ ටික අපේ රටේ වැඩිහිටියෝ අපිට බඩගින්න මැරෙන්න වුණත් මොනවා වේද අපි කොහොමද එතනින් එළියට එන්නේ මේක ලොකු ප්‍රශ්නයක්. අද අපි කතා කරන්නේ වාඩියෙන් මේ වවලකමද වවන්කමද එහෙම නැත්නම් මේ ආහාර අර්බුදයට අපි විසඳුම් හොයාගන්නේ කොහොමද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කෘෂි තාක්ෂණ ඒ.එම්. විජේතුංග මහත්මයා මේ දැනුවත් කිරීම අප වෙනුවෙන් කරනවා. පුරුදු විදිහටම අදත් සුළු අපනයන වැවිලි බොග්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂතුමා රන්සුළු වටවල මහත්මයාත් අප සමග රැඳෙනවා. අදලි මිතුරනි දැන් ඔබට හුඟක් ප්‍රශ්න ඇති. මෙන්න මම හිතන්නේ අද අපිට සසින්දු පන්සලෝ නිෂ්පාදන සහාය ලබා දෙනවා. අපි දුරකථන මාර්ග දෙක විවෘත කරන්නම්. 0112 697 500 0112 69 54 91. දැන් මහ පොළොවේ යථාර්ථය නැත්නම් අපිට කැම ටික අඩුයිද? කැම වලට වියදම වැඩිද? මේකෙන් ගැලවෙන්න ඕනි කොහොමද? පුංචි ඉඩමක් තියෙනවා නම් ඒකේ වවා ගන්න ඕනි කොහොමද? ඔබටත් ඇති පේනමානේ ඔබට යම් අදහසක්. ඒ අදහස් එකතු කරන්න උන්න දුරකථන අංක දෙක අලිකනවා 0112 697 2695491. ආහාර අර්බුදය වළක්ව කරන කෘෂිකර්ම අමාත්‍යාංශය එතකොට ගෝචන දෙපාර්තමේන්තුව මේ වගේ ආයතන වලින් ඇත්තට මොන වගේ දේවල්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ වග කියන රටේ ජනතාවට වග කියන රාජ්‍ය ආයතන. අපි මේකට මේ අදහසක් එකතු කරන්න කැමති රන්සුළු වටවල මහත්මයා ඔබතුමාගෙන්. මම හිතන්නේ දිනුෂා ඔකට මට වඩා හොඳම උත්තරය දෙන්න පුළුවන් අපේ අනුරෝජීතුංග මහත්මයා. මොකද එතුමා නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් හින්දා. ඒ නිසා මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අනුර මහත්මයා ඔබටම බාර කරන්නම්. හැබැයි ඊට කලින් මට පොඩි ඌණ පූර්ණයක් කරන්න අවස්ථාව දෙන්න. අපේ අනුර මහත්මයා කිව්වා මේ ආහාර අර්බුදයට ඒක අර්බුදයකුත් නෙමෙයි ඇත්තටම කියනවා නම් එක්තරා ප්‍රමාණයක ඌණතාවයක්. මොකද අර්බුදයක් කිව්වොත් ඒකේ ස්වභාවය මීටලා ටිකක් බරපතලයි. මම හිතනවා කිසිම අවස්ථාවක අපේ වගේ රටක් ලංකාව වගේ රටක් ඒ වගේ මට්ටමකට යන්නේ නැහැ. මොකද අපිට තියෙන සම්පත් සහ අපිට තියෙන රිසෝසස් ඇත්තටම අපි කියනවා ස්වභාවික සම්පත් වලින් අනුන නිසා එවැනි මට්ටමකට අපි යන්නේ නැතය කියන වාසනා ගුණය අපිට තියෙනවා. ඒ වාසනා ගුණය අපේ රට නියත වශයෙන්ම තියෙන රටක්. ඒ නිසා එතනට යන එකක් නැහැ අපි කවදාවත්. හැබැයි උණතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ උණතාවයට ප්‍රධානම සහ මූලික හේතුවක් උනා කියලා එතුමා පැහැදිලිවම කිව්වා අත්‍යවශ්‍ය සාධකයක් සීමාකාරී සාධකයක් වීම. ඒක හරි. අත්‍යවශ්‍යම සාධකයක් සීමාකාරී වීම. හැබැයි ඕකත් එක්ක බලපාන යම් තව කරුණු කීපයක් තියෙනවා. දිනුෂා ඉන්දියාවේ හිටපු අබ්දුල් කලාම් ජනාධිපතිතුමා එක අවස්ථාවක කියනවා ඔබ ප්‍රේක්ෂකයෙකු නොවි ක්‍රීඩකයෙක් වෙන්න කියලා. ඒක හරි අපූර්ව කියමනක්. මොකද මේකෙන් කියන්නේ අපි හැමෝම වෙන්නේ ප්‍රේක්ෂකයෝ. අපි ගිහින් ක්‍රීඩාගාරයක් කල්පනා කරන්න. අපි කෑ ගහනවා, හූ කියනවා. ක්‍රීඩාගාරින කට්ටිය මෙහෙමයි ක්‍රිකට් ක්‍රීඩාවක් ගත්තොත් එතන ඉන්නවනේ. ක්‍රිකට් ගහන්න ඕන විදිය කියන කට්ටිය ඉන්නවා. ඔක උඩින් ගහන්න කියනවා. පන්දුව යටින් යවන්න කියන ඕන්තරම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. හැබැයි පන්දුවට මුණ දෙන්නේ ක්‍රීඩකයා. එතන එතුමා කියන්නේ ප්‍රේක්ෂකයෙක් නොවි ක්‍රීඩකයෙක් වෙන්න. ඒක අමාරුයි. අපි හිතන්නේ එහෙමයි. හැබැයි අපි ඉන්නේ ඔක්කොම ප්‍රේක්ෂකයෝ. හරි ලේසිද? කතාකල බලන මූණු පොතට ගියොත් ප්‍රේක්ෂකයෝ කොච්චරද මේ ක්‍රමයේ වෙනස් කරන්න කතන්දර කියන ගොඩ කට්ටිය ඉන්නවා. කතා කරන ගොඩ කට්ටිය ඉන්නවා. මාධ්‍ය වලට ගියොත් සියලුම මාධ්‍ය වල එවැනි ඕන තරම් පිරිස් ඉන්නවා. හැබැයි මහ පොළොවට ගියොත් මහ පොළොවේ යථාර්ථයේ ක්‍රියාත්මක වෙන කී දෙනාද ඉන්නේ? ඔය තමයි එක හේතුවක් අනුර මහත්මයා කිව්ව කාරණේ සමාජ විද්‍යාත්මක පැත්ත මම මේ කතා කරන්නේ. දෙවෙනි කාරණේ මම අපූර්ව සිද්ධියක් දැක්කා. දැන් ලංකාවේ මේ දවස්වල ලොකු අර්බුදයක් විදුලි අර්බුදේ. ලංකාවේ වැඩියෙන්ම විදුලි ඉල්ලුම තියෙන්නේ ඔබ හිතන විදිහට කොයි වෙලාවටද? සාමාන්‍ය ඉල්ලුම වැඩිම කොයි වෙලාවටද? අපි හිතන්නේ සමහර රාත්‍රී කාලේ කියලානේ. රාත්‍රී කාලේ සාමාන්‍යයෙන් හවස 7 සිට රාත්‍රී 9 වගේ දක්වා. සාමාන්‍යයෙන් අපි කියමු 6-9 කියලා. ඔබ හිතන්නේ ඉන්දියාවේ ඔක කොයි වගේ ඇද්ද? සරල ප්‍රශ්නයක්. හවුද අපි ප්‍රශ්න
ඉන්දියාවේ මේ සිද්ධිය සිදු ඔව් මම බොඩ පහසු කරන්නම්. රාත්‍රිය නෙවෙයි. එහෙනම් දවල් මොකද දවාලේ. ඉන්දියාවේ මේ සිද්ධිය වෙනවා කියලා කියන්නේ උදේ 8 සිට දවල් 12 දක්වා. හේතුව? ඔබ හිතන්නේ ලයිට් පත්තු කරනවා කියලාද? නෑ, කර්මාන්ත ශාලාවල වැඩ කරනවා. ඒකත් නෙවෙයි සත්‍ය. ඇග්‍රිකල්චර් නැත්නම් කෘෂිකර්මය සඳහා ජලය වැඩියෙන්ම යොදන්නේ උදේවරුේ ඔවුන් ඒ සඳහා ඔවුන්ගේ මෝටර පාවිච්චි කරනවා. ඒ නිසා වැඩිම විදුලි ඉල්ලුමක් පාවිච්චි වෙන්නේ ඒ වෙලාවට කියලා තමයි කියන්නේ. ගොඩක් වෙලාවට මොකද කර්මාන්ත ශාලා සහ මේවත් කියන හින්දා. එහෙනම් මොකද්ද මේකේ යථාර්ථය? අපි ගොඩක් වෙලාවට හවස වැඩියෙන්මයි විදුලි බලය පාවිච්චි කරන්නේ. හවස 6 සිට 10 දක්වා. අපි හැමෝම ගිහිල්ලා රූපවාහිනිය සහ ගෙදර පරිභෝජනත් වඩා ගොඩ දෙනෙක් අපි කරන්න ගිහලා රූපවාහිනිය ගාව වාඩිලා ඉන්නවා. හැබැයි ඉන්දියාව වගේ රටකදී ඒගොල්ලෝ කර්මාන්ත ශාලා සහ කෘෂිකර්මය සඳහා වැඩියෙන්ම විදුලිය පාවිච්චි කරනවා. ඒ නිසා බලන්නේ වෙනස. ඒ කියන්නේ අපි වෙනස් වෙන්න අවශ්‍යයි. අපි ක්‍රියාකාරීත්වයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි. පෝෂක ලබා දීමක ක්‍රියාවලියක් තමයි ඒක ඇත්ත. හැබැයි අපිට වෙනස් වෙන්න හොඳම අවස්ථාව ඉල්ල තියෙන්නේ. මේක තමයි හොඳම ටයිම් එක. හොඳම වෙලාව. මොකද අපිට අර්බුදයක් තියෙනවා. මේ වෙලාවෙත් අපි වෙනස් වුනේ නැත්නම් අපිට ආයි chance එකක් හම්බෙන්නේ අවස්ථාවක් ආයි හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක තමයි හොඳම වෙලාව. මේක තමයි අවස්ථාව. ඒ සඳහා මාධ්‍ය වලින්, රාජ්‍ය ආයතන වලින්, පෞද්ගලික අංශයෙන් සියලු දෙනාම එකම අරමුණකට යා යුතුයි. ඇමරිකා එක්සත් ජනපදය 1960 ඒ කියන්නේ 60 දශකයේදී ඔවුන්ගේ අරමුණ උනේ දිනුෂා සඳතරණය. ඇමරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් දරුවෙක්ගෙන් ඇහුවොත් ඔබේ පරමාර්ථය මොකක්ද කියලා ඌ කියන්නේ හන්දතරණය කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය පිහිදාන ඒ නාසා ආයතන සම්බන්ධ ඉන්නවනේ ක්ලීනින් සර්විස් එකක් අපි කියන්නේ පිරිසුදු කාර්ය කරන කට්ටිය. ඒගොල්ලෝගෙන් ඇහුවොත් කියන්නේ ඔබේ මොකද්ද කාර්ය කියලා ඔවුන් කියන්නේ මම මේ සඳතරණය කරන්න කටයුතු කරන. ඒ කියන්නේ ඔහුගේ මනසේ තියෙන එක. අපි නම් කියන්නේ එහෙමනේ මම නම් මේ මෙහෙමයි කියලානේ. හැමෝම එක අරමුණකට. ඒ අරමුණේදී එක එකනායි කාර්යභාරය වෙනස්. හැබැයි අරමුණ සමානයි. අන්න එතනට යන්න මම ඒකයි කියන්නේ ඒ අරමුණ ඉෂ්ට කර ගන්නකොට මාධ්‍ය විදියට ඔබට විශාල වගකීමක් සහ කල හැකි බොහෝ දේ තියෙන. අනුර මහත්මයලා තාක්ෂණිකව අපිට සපෝට් එක දේවි උදව් කරાવી. ඒක හරි. එතුමන්ලා ඒකට අවශ්‍ය මොනවද අපි කියන්නේ ඉන්පුට්ස් ටික දේවි අපට. සහාය දේවි. හැබැයි ඒ සියල්ල ලැබුණත් අවශ්‍ය මනස හදන එක, මනස සකස් කරගන්න එක, අපේ මේ චර්යාව වෙනස් කරගන්න එක බාර වෙන්නේ ඔබට. ඔව්, ඔබේ බාරගනී කියලා අපි විශ්වාස කරනවා. එමතුමක් තියෙනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් මත්නා. හලෝ. ඔව්, ඔබ වැහෙනවා. කතා කරන්න කවුද මේ? මත්නා මං කතා කරන්නේ මින්නේරියෙන් යාමිනේ කියලා. මහත්මයාව දැන් වගා කරන්න කියලා කියනවා. දැන් මම මගේ දරුමුණ පුරන්ට දෙන්නතර කාලයක් දුන්නේ වසවිස නැතුව මම ගෙවතු වගා කරලා. මහත්මයා. ඔව්, ඔබ වහගෙන ඉන්නේ අපි. ඉතින් මහත්මයා දැන් ඔය වගා කරන්න කිව්වට දැන් මට මේ දුකේ දැනොත් මේ මිදුල තිබුණ ගස්වතු ගස් දෙක කඩාගෙන කඳපැණි කඩාගෙන ගිය වඳුරෝ. මේ වඳුරෝ රිලව් නිසා මේ කිසිම භෝගයක් වරවන්න බෑ. ඒකට මහත්මයා කරන්න ඕනේ එකම දේ ඔබතුමා ජනාධිපතිතුමාට ගෙන් ඉල්ලීමක් කරන්නකො එක ග්‍රාම සේවක වසමකට වතුරම් තුවක්කුවක් දෙකක් දෙන්න කියලා. දැන් මේ සතිය දානවා, අලිවෙඩි දානවා, වායු තුවක්කු දෙකක් තියෙනවා අපේ ගෙදර. ඒවට මුම් බය නෑ. මේ හොඳ සරුවට හදීගෙන එන වගාව. නමුත් මොකද්ද මේ රන්තු පිටින් ඇවිල්ලා කඩාගෙන යනවා. ඉතින් දුකේ කරන්න දෙයක් නෑ ඒවට. මහත්මයා පුළුවන් නම් ඔව්, මම හිතන්නේ එතුමාගේ ප්‍රශ්නේ ඊටාම මේ නිවැරදි සහ බොහොම කාලෝචිතයි. මොකද කෘෂිකර්ම ශාස්ත්‍රයේ නියලුණ සහ නියලී ඉන්න පුද්ගලයෙක් විදිහට මමත් ඔය හානිය ওই විදිහටම දකිනවා. එන ශාස්ත්‍රයේ යම් කිසි වැඩක් කරන්න ගියාම වන සත්ත්වයින්ගෙන් සිදුවන හානි කියන එක. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩසටහන් වලදී අපි මම ඉස්සරහට විස්තර කරන්නම්. අපි විශේෂයෙන්ම වනසත්ත්ව හානිය සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සැරේ කෘෂිකර්ම අමාත්‍යතුමා යටතේ තමයි තියෙන්නේ වන ජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දෙකක් තියෙන්නේ. ඒ නිසා අපිට ඔබතුමාලා වෙනුවෙන් යමක් සාධනීය යමක් කරන්න බැරි වෙන එකක් නැති වෙයි මං හිතන්නේ බොහෝ දුරට.
ඔව් ඇත්තට මේකත් ලොකු ප්‍රශ්නයක්. කොහොම හරි අමාරු වෙලා ඔය කියන විදිහට අපි කාබනික පොහොර ටිකක් හරි යොදලා Tamanට තියෙන බිම් කඩක වගාවක් කළාට පස්සේ මේ සතුන්ගෙන් වෙන හානිය සමහර වෙලාවට මොනරු වගාවට හානි කරනවා, ඌරු වගාවට හානි කරනවා. එතකොට මේ කෙනා වාගේ වඳුරන්ගෙන් විශාල හානියක් සිද්ධ වෙනවා. ඉතින් මේ අපිට අර අපි කියන වගේ මයිටාව නැත්නම් වෙන ක්‍රීඩාව එහෙම වගේ ප්‍රශ්න නෙමෙයි. මේවත් ඇවිල්ලා ඊට වඩා ප්‍රබල ප්‍රශ්න. දැන් විශේෂයෙන්ම 30ක් 40ක් විතර අස්වනු හානි වෙන්නේ වන සත්ත්ව හානි හින්දා. ඒක අපි ඒකට විකල්පයක් හොයන්න පැහැදිලි විසඳුමක් නැත්නම් පැහැදිලි විසඳුමක් අපි ඇත්තටම අපි මේ කෘෂිකර්ම වැඩසටහන් වලදී කරගෙන ආවා ඇත්තටම. ඒ කියන්නේ අපි ওই විදුලි වැට කියන එක අපිට සාමාන්‍යයෙන් මතකයට එන්නේ අලි වැට කියන එක ලොකු වෙනකනේ. හැබැයි මීට වඩා කුඩා එක දැන් තියෙනවා. ගෙදර පොඩි සෝලර් පැනල් එකකින් 7-5ක්වත් වියදමක් වෙන්නේ නැතුව සෝලර් පැනල් එකක් හයි කරලා ඒ පැනල් එක වටේට පොඩි කම්බියක් ඇදපුවා මේ කම්බියෙන් අපිට පුළුවන් සත්තු විකර්ෂණය කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒවා ජීවිත හානි සිද්ධ වෙන්නේ නැහැ. ජීවිත හානි නෑ. මොකද ලංකාවෙම නිෂ්පාදනයත් කරනවා මේක. මේ අපි කලින් නම් බොහොම චීනෙන් තමයි අපි ආනයනය කරේ. නමුත් ලංකාවෙම නිෂ්පාදනය කරනවා. දැන් එවැනි උපකරණ පුංචි ඒවා. ඉතින් අපි ගැන කතා කරමු. මොකද ඒක හොඳ අවස්ථාවක්. හොඳයි. හුඟක් දෙයක් කතා කරන්න තියෙනවා. තවත් ඇමතුමක් අයබෝවන්. අයබෝවන්. ඔව් නම්කම සඳහන් කළ ඔබේ අදහස් එකතු කරන්න. කිසි පෙරේරා. මම කතා කරන්නේ කලවතුගොඩින්. මම දැනට ලංකාවේ කියන්නේ දකුණු පළාත වයඹ සහ මධ්‍යම සබර භූම කියන පළාත් ටික ආවරණය වෙන පරිදි අපනයන කියන්නේ ගත්තොත් කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන හා පොල් ආශ්‍රිත නිෂ්පාදන කියන්නේ ගමේ අපේ සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ කර්මාන්ත තියෙන විශාල ප්‍රමාණික කර්මාන්ත නෙවෙයි සාමාන්‍ය ගමේ මට්ටමේ තියෙන කර්මාන්ත කරුවන් එක්ක එකතු වෙලා ඒ කියන්නේ කල්ටිවේෂන් ඩෙවලොප්මන්ට් කියලා පොඩි තව යුනිට් එකකුත් හදලා ඒකටම සම්බන්ධ කරලා ඒ කියන්නේ වගා කටයුතු නඩත්තු කරන්න එතනින් ගිහිල්ලා අපි නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. දැන් අපි අපනයන කරුවන්ට තමයි අපි මේ අපේ නිෂ්පාදන අපි ලබා දෙන්නේ. අපිට දැන් උමනාවක් තියෙනවා මේ දේශීය පාරිභෝගිකයන්ට අපි මේ නිෂ්පාදන ලබා දෙන්න. අපේ නිෂ්පාදන 15ක් තියෙනවා. ඉතින් ඒ ගැන කියන්නේ මම කතා කරේ. ඔව් මොනවද ඔබ නිෂ්පාදනය කරන්නේ? කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ කෝපි කියන නිෂ්පාදන. ඒක ප්‍රධාන වශයෙන් මේ ටික තියෙන එකට සම්බන්ධ අනු නිෂ්පාදන හැටියට නිෂ්පාදන 15ක් අපේ අතේ තියෙනවා. හොඳයි. ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ දැන් අපි විශේෂයෙන්ම අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධකම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ නිෂ්පාදන ඒ කියන්නේ අපි දෙවෙනි පාර්ශවයක් නැතුව ඒ කියන්නේ අපි නිෂ්පාදකයන්ගෙන් කෙලින්ම අපි කන්සියුමර් අතට ලබා දෙන වැඩ පිළිවෙලක් තමයි අපි සකසලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන මිල ගණනත් එක්ක බැලුවොත් අපිට 130ක විතර අඩු ප්‍රමාණයකට අපි ලබා දෙන්න පුළුවන් දේශීය පාරිභෝගිකයන්ට. හොඳයි. අපිට පැහැදිලි ඔබ කියන කතාව මේ රන්ස්රු අටවල මහත්මයා. මං හිතන්නේ ඔබතුමාගේ ගැටලුව ඉතාමත් පැහැදිලි. ඔබතුමා කියන්නේ අතරමැදියෙක් නැතුව ඍජුවම පාරිභෝගිකයා වෙත මේ භාණ්ඩ නැත්තම් නිෂ්පාදන ලබා දීමේ ක්‍රමවේදයක් ගැන කියන්න කියන එක. මම හිතන්නේ ඒකට තියෙන හොඳම උපක්‍රමය හොඳම පහසුකම අපිට තියෙනවා කුළුබඩු මණ්ඩලය. මොකද අපි මේක කුළුබඩු සංස්ථාව කියලාත් කියනවා. පාරිභෝගිකයා සඳහාම පාරිභෝගිකයා වෙනුවෙන්ම විවෘත කරපු රාජ්‍ය ආයතනයක්. ඉතින් මම හිතන්නේ එතුමාට පුළුවන් නම් මේ ආයතනය සම්බන්ධ කරගෙන මම දුරකථන අංකය ලබා දෙන්නම්. සම්බන්ධ කරගෙන ඔබේ නිෂ්පාදන එතන තියන්න පුළුවන්. මොකද දැනටමත් ශාඛා 7ක් ලංකාව පුරා තියෙනවා. ඔබගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අනුව ඔබට පුළුවනි ඒ අවශ්‍ය විකුණා ගැනීම කරන්න. මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් රාජ්‍ය ආයතනයක් කරහා අපේ නිෂ්පාදන. මොකද විශේෂයෙන්ම කුළුබඩු මණ්ඩලය කුඩා නිෂ්පාදකයාගේ සුළු පරිමාණ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ලබා ගන්න බෙහෙවින්ම කැමැත්තෙන් ඉන්නවා. මොකද මහා පරිමාණ නිෂ්පාදකයාට වඩා ඔවුන් අවස්ථාව අතහිත ලබා දෙන්නේ කුඩා පරිමාණ සුළු පරිමාණ නිෂ්පාදකයාට. ඒ නිසා මම හිතන්නේ හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ. හොඳයි. අපි විශ්වාස කරනවා ඇත්තටම මේ ඔබට උනන්දුව තියෙනවා, ඕනිකම තියෙනවා. මේක වෙනස් කරගන්න ඕන කියන තැන ඔබ ඉන්නවා. ඉතින් ඒ සඳහා වමනා කරන දායකත්වයේ සුලාපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මේ විදිහට වාඩිය ඔස්සේ ලබා දෙනවා. වාඩිය
වෙළෙඳ සේවය. සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නලනලදේ උඩරට කඳු කර සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නලනලදේ රට පනගන්වන ජාතිය සුරකින ජාතික තනය අපේ අපි ණය ගැතිවෙමු සුකුමල දෑතට තේදලු නෙලනලදේ උඩරට කඳු කර සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නෙලනලදේ ලියලන දළුවල කරටිය හැම විට ඔබ දෙත්තකට නැමේ ධනමන පිනවන සුමිහිරි පානෙහි පිටරට යවන්න අපේ උඩරට කඳු කර සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නෙලනලදේ සේවය යාපත ලොවටම සලසන කම්කරුලදෙකි ගමේ ලංකා පොළොවේ පැලවෙන තේගස ඔබ දිවි රකින්නු නැවේ උඩරට කඳු කර සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නලනලදේ උඩරට කඳු කර සිරියා පරදන රූපර මුහුණ ඔබේ රතගිලි දිඟු කර මදහස නංවන තේදලු නෙලනලදේ අනුහතරයි දශම 3 අනුහතරයි දශම 5 වාඩිය සතියේ සෑම බදාදා දිනකම සවස 4ට වෙළඳ සේවයෙන් වාඩිය හුඟක්ම නිදහසේ කන පිරෙන්න හිත පිරෙන්න අහගෙන ඉන්න අපිත් එක්ක බැඳෙන්න සම්බන්ධ වෙන්න නාඩිය හොරා දෙකක් ඔබ වෙනුවෙන්ම අදත්. ඉතින් අවසාන පැයට අපි ඇවිල්ලා ඉන්නවා. අතර හිත මිත්‍රනි දුරකථන මාර්ග දෙකම විවෘත කරලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ මේ අපේ කෘෂි කර්මාන්තය ගැන සුපුරුදු විදිහටම මේ වවල කමුද වවන් කමුද ආහාර උන්නතාවක් ගැන අපි කතා කරනවා. මේකට විසඳුම් කොහෙද තියෙන්නේ? කවුද මේකට විසඳුම් හොයන්නේ? අහසින් වැටුණු පිරිසක් නැත්නම් කොහෙන් හරි ආපු පිරිසක් අපේ බඩවල් ටික පුරවයිද? එහෙම නැත්නම් අපි අත්වල තියෙන හයිය මේ මහ පොළොවේ තියෙන ශක්තිය මේවා එකතු කරගෙන අපිට මේ පාලමෙන් එතරට යන්න සිද්ධ වෙනවද? මෙන්න මේ ගැන කතා කරන්නේ අද කෘෂි කර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂතුමා AMB විජේතුංග මහත්මයා. ඒ වගේම සුපුරුදු ලෙසම අදත් වැඩසටහනට සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන රන්සුළු වටවල මහත්මයා ලොකු වටිනාකමක් එකතු කරනවා. ඉතින් අද සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ගෙන එන
වාඩිය තුලින් ඔබටත් ඉඩකඩ වෙන් කරනවා. මෙන්න දුරකථන අංක 2 0112 697 502 69 54 91. හුඟක් දේවල් කතා කරන්න අපිට තියෙනවා. දැන් විජේතුංග මහත්මයා ඒ වගේම රන්සල් මහත්මයා අපි දන්නවා දැන් ගමක නම් වවා ගන්න පුළුවන් අඩුතරම ගෙවත්තක් හරි තියෙනවා. නගරයක අපිට ඉඩක් බොහෝ වෙලාවට අඩුයි. බිම් මහලක ඉන්න කෙනෙකුට නම් පුංචි ඉඩ ප්‍රමාණයක අඩුතරම මිරිස් ගහක් හරි පැල කරගන්න පුළුවන්. හැබැයි ඉහළ මාලයක ඉන්න කෙනෙකුට ඒක අභියෝගයක්. මොකද පස් ටිකක් එකතු කරගන්න එක මල් පෝච්චියක් හෝ වෙන බඳුනක් හදාගත්තට පස් ටිකක් එකතු කරගන්න එක. එතකොට අනික අධික හිරු එලියක් වැටෙනවා. මේක නඩත්තු කරන්න ටිකක් අමාරුයි. එහෙම සාමාන්‍යයෙන් ඉඩමක් ලොකුවට නැති නාගරිකව ජීවත් වෙන කෙනෙකුට ඇත්තටම වවන්න බැරිද? පුළුවන්. කොහොමද? ඊටාම සරලව කිව්වොත් පුළුවන්. මේ මොකද දැන් මේ අපි මේ ආහාර මේ උණතාවය සම්බන්ධයෙන් කතා කරනකොට අපි විශේෂයෙන්ම සලකා බැලිය යුතු ප්‍රධානම කොටස් දෙකක් තියෙන බව තමයි අපි විශ්වාස කරන්නේ. එකක් තමයි ඔය තියෙන ගෘහාශ්‍රිත පරිභෝජන රටාවට අපි කොහොමද මේක දායක වෙන්නේ. අනිත් එක තමයි මහා පරිමාණ වගාවෙන් අපි කොහොමද අර නාගරික ජනතාවට දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම පොළොන්නරුව අනුරාධපුර පැත්තේ වවන ගොවි මහතුරු නිසා තමයි අපිට හාල් ටික හම්බ වෙන්නේ කොළඹ ඉන්න කෙනාට. ඒ වගේ මහා පරිමාණ වගාවලට අපි කොහොමද උදව් කරන්නේ. දැන් ඔය දැන් අහන ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තරම තියෙන්නේ ඔය කුඩා පරිමාණ ගෘහාශ්‍රිත අපි කොහොමද මේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්නේ කියන එක සම්බන්ධයෙන්. හිත තියෙනවා හරි බයයි අපිට මොන හරි වවා ගන්න ඕනේ. හැබැයි අපි ඉන්න තැන ප්‍රශ්නයක් අපිට එක් කරගන්න. ඔව් ඒක තමයි. දැන් ඒ වගේ දේවල් ඊටාම සරලව කරන්න පුළුවන් තමයි. ඇත්තටම ඊටාම ලාභදායීම මාධ්‍ය තමයි පස් හොයාගන්න එක. ඒ කොහොමද? ඕනේ. දැන් මොකද අපි දැන් තට්ටු නිවාසයක ඉන්න කෙනෙකුට අපි කිව්වා මේක නිකන් hina වෙන්න තියෙන පස් කොහොමද හොයාගන්නේ කියන එක. ඒක ඇත්ත කාරණේ මොකද? උදැල්ල ගහලා බිම හරන්න බෑ. මොකද බට යනවා ප්‍රශ්න තියෙනවනේ. මේ තියෙන හින්දා. ඉතින් හැබැයි මම කියන්නේ ඊටාම ලාභදායී මාධ්‍ය තමයි පස්. මොකද එතනින් එහාට යනකොට මොකක් හරි යම්කිසි ලොකු පොඩි වියදමක් කරන්න ඕනේ. ඒ වියදමක් කරලා තමයි මේ මාධ්‍ය හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් කොහොබත්. කොහොබත් මිශ්‍ර මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. තට්ටු නිවාසයක වගේ ඉන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකත් එක්කම අපි කියන්නේ කොහොබත් මාධ්‍ය පාවිච්චි කරනකොට තාක්ෂණිකව කියවනම් අපි කියන්නේ හයිඩ්‍රොපොනික් වගාවක් මේක. ඒ කියන්නේ ජලරෝපිත වගාවක් ඇත්තටම. ජලරෝපිත කිව්වම අපිට සිහියට එන්නේ අර මේ ජලාශයක වැවෙන කංකුම් වගාව වගේ හිතන්නේ නේ උදාහරණයක් කිව්වොත් එහෙම නේද? එහෙම නෙවෙයි මේකෙත් වෙන්නේ අර මොකද පෝෂක මොකුත් නැහැනේ කොහොමත් වල. අපි පෝෂක පිටින් දී යුතුමයි. දී යුතුමයි නැත්තම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නේ හිතුවේ කොහොබත් වල වවනවා කියලා කිව්වම මේක නිකන් විහිළුවක් වගේ නෑ. හැබැයි දැන් අපි ගියොත් ආරක්ෂිත ගෘහයක් ඇතුළත කොහොබත් තමයි තියෙන්නේ. කොහොබත් වල තමයි වල තියෙන්නේ. කොහොමද වවන්නේ? කොහොබත් වල වවනකොට අපි පිටින් අනිවාර්යයෙන්ම පෝෂක පදාර්ථ ලබා දී යුතුම වෙනවාමයි. ඒක ගැන ටිකක් වැඩිපුර කතා කරමු. අපිට ඇමතුම් දෙකක් තියෙනවා. ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ආයිබෝන්. කවුද ඔබතුමා? නම සඳහන් කරලා ප්‍රශ්නයක් කෙටියෙන් ඉදිරිපත් කරන්න. මේ ගොන්තර යන්ත්‍රය හඬ ටිකක් අඩු කරගන්න. ඔව් තිලකරත්න මහත්මයා තව ටිකක් අඩු කරමු ගෙදර රේඩියෝ එකේ හඬ. අර මේ අපි බතලගොඩ ව්‍යාපාරි. ඒ බතලගොඩ යටතේ අපි කුඹුරු තියෙන්නේ. ඉතින් මිසි වෙලාවට වතුර ටික නම් දෙන්නයි පාලනය කරන ව්‍යාපාරාධිකාරී මහත්වරු ගණන් ගන්න. හොඳයි අපි මේ ප්‍රශ්නට උත්තර දෙමු. තවත් ඇමතුමක් තියෙනවා. ආයිබෝන්. ආයිබෝන්. කවුද ඔබතුමා? නම සඳහන් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම මිස් පී.ඒ. ජයන්ති කියලා බ්ලොගින් කතා කරේ. ඔව් ජයන්ත මහත්මයා. මම කියන්නේ යෝජනා කරන්නේ මිස් මේ කුෂිකර්මාන්ත නිලධාරීන් මගින් මේ පත් කරලා තියෙනවානේ රජයේ කුෂි උපදේශක නිලධාරී මහත්මීන්. හෙලෝ. ඔබ කියන්න අපි අහගෙන ඉන්නවා. මං කියන්නේ ඒකට ගාමීය මට්ටමේ මේ පුරාන් කුඹුරු අස්වද්දලා වැඩ කරන්න ගොවියන්ව උනන්දු කරවන්න ඕනේ. එහෙම නැතුව ඒගොල්ලෝ නිකන් මේ රජයේ පඩි අරගෙන මේ වැඩ කරලා වැඩක් නැහැනේ. එතකොට තමයි මේ ගමේ ගොවියව දැනුවත් කරලා මේ ගමේ තියෙන පුරාන් කුඹුරු ටික අස්වැද්දුවොත් අපේ මේ ආහාර ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි අදහස් එකතු කළාට.
ඔබ දෙපළට අවස්ථාව තියෙනවා. මම හිතන්නේ මේ අපි සරලවම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙන. ඇත්තටම අර වැවේ වතුර නිකුත් කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව නම් එතන තියෙන්නේ මේ ඒ කන රැස්වීමේ ගන්න තීරණ අනුව තමයි ජලය නිකුත් කිරීම සිදු කරන්නේ. මම හිතන්නේ එතන ඒ නිලධාරීන් වාරි මාර්ග නිලධාරීන් ජල කළමනාකරන නිලධාරීන් කුෂිකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් තමයි මේ තීරණය ගන්නෙ. ඉතින් එතන සම්බන්ධීකරණය කරගත්තා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. මේ අනිත් ප්‍රශ්නේ අපෙන් ඇහුවේ මේ නිලධාරීන් සම්බන්ධයෙන් තියෙන ගැටලුව. ඉතින් ඇත්තටම කියවනම් කුෂිකර්ම දෙපාර්තමේන්තුවය සහ ගෝජන සේවා දෙපාර්තමේන්තුව පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන වශයෙන්ම රටේ කුෂිකර්ම ව්‍යාප්තිය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන. ඒකෙමුත් ප්‍රධාන කුෂිකර්ම ව්‍යාප්තිය කියන්නේ ඇත්තටම තාක්ෂණයේ ගමට අරන් යන ක්‍රමවේදය තමයි කුෂිකර්ම ව්‍යාප්තිය කියන්නේ. රටේ තියෙන ක්‍රමවේදය තමයි කුෂිකර්ම ව්‍යාප්තිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආයතන 3යි අතරම තියෙන ලංකාවේ. මධ්‍යම රජයේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගෝජන සේවා දෙපාර්තමේන්තුව. ඒකට ප්‍රධාන ආයතන තුනකින් තමයි ආහාර භෝග නිෂ්පාදන සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව තියෙනවා. අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙනවා. මොකද ඒක අපනයන කුෂිකර්ම ශාස්ත්‍රයේ කටයුතු කරන අතර ප්‍රධාන වශයෙන් ආහාර භෝග වලට කුෂිකර්ම තාක්ෂණය අරන් යන්නේ ওই ආයතන තුන. එතකොට මෙතුමා කියන ආකාරයට අත් වශයෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් යටතේ ඒ ශේෂ්ඨ නිලධාරීන් මෙහෙවා ගැනීම තුළින් අපිට ලොකු ප්‍රගතියකට යෑමේ හැකියාවක් තියෙනවා නෑ කියන්නේ ඒක. මොකද ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ හැටියට මම දකින්නෙත් කුෂිකර්ම අමාත්‍යාංශයේ විදියට දකින්නේ අපි මේ ශේෂ්ඨ නිලධාරීන් සියල්ල ගොවි මහතුරු එකට සිටිය යුතුයි කියන එක දැන්. දැන් මොකද එතන තමයි අපි ඒ නියම මේ මොකද දැන් සියලුම මේ ගොවි නැත්නම් වගාකරුවෝ සියල්ලම යම්කිසි පීඩනයක ප්‍රශ්නයක ඉන්නේ දැන්. එතකොට දැන් අපි නිලධාරියෙක් මෙතන ඉන්නකොට අපිට අඩුම තරමේ මේ ප්‍රශ්නේ කියලා ප්‍රශ්නේ යම්කිසි මට්ටමකට අරන් එන්න පුළුවන් දුරකට අරන් එන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේ රාසුළු අටවල මහත්මයා. අපි දන්නවා නිලධාරීන් හුඟක් ඉන්නවා දැන් මේ ගමට වග කියන රජය හා බැඳිච්ච නිලධාරීන්. ගමේ චෝදනාවක් තියෙනවා නිලධාරීන් වැඩ කරන්නේ නැහැ කියලා. දැන් විවිධ නම් වලින් මේ අය සමාජගත වෙලා ඉන්නවා තනතුරු වලින්. ඇත්තටම ඒ අයගේ කාර්යභාරය අකාර්යක්ෂමයිද? අනලස්ද නැද්ද? කාර්යක්ෂම නැද්ද? දිනුෂමය අතේ ඇඟිලි පහ සමාන නැහැ. නිලධාරී ගත්තත් මේක සමාන නැහැ. වගකීම එහෙම පැහැර හරින්න පුළුවන්ද? අරගෙන වගකීම තමන්ගේ ජීවිකාව ජීවිතය කරගත් නිලධාරීන් ඉන්න වගේම කනගාටුවෙන් අපි කියන්නත් ඕනේ වගකීම මේ සුළු මේ අපි කියන්නේ මේ සුළඟිල්ල කියලා. සුළඟිල්ල වගේ නිලධාරීනුත් ඉන්නවා. හැබැයි මේක වෙනස් කරන්න අපිට පුළුවන්. මේ තමයි ඒක අවස්ථාමායකයක් වෙන්නේ. මොකද මේ අපේ දැන් මේ කතා කරපු ගොවි මහත්මයා ඇතුළු කටට පුළුවන් මේ නිලධාරීන් බලපෑමක් කරන්න. මොකද දැන් මේක අපි හැමෝම එක තලයකට එක වේදිකාවකට එන්න ඕන අවස්ථාව. එසයි බලපෑම ජනතාව විසින් කළ යුතුයි. ඒ ජනතාව බලපෑම කළා අපිට ඒ තොරතුරු දෙන්න, අපිට සහාය දෙන්න, අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්න. ඒ කරදර කරන්න ඕනේ සාමාන්‍ය වචනෙන් කිව්වොත්. එහෙම වුණොත් අපිට නිලධාරීන්ට පැනලා යන්න බෑ. ඒ නිසා මං හිතන්නේ පැනලා යන්න බෑ. අපිව ඒ වගකීමට හිර කරන්න ඕනේ. ඒකයි. අපේ වක්කවල හිර කරන්න නිලධාරීන් විදියට. ඒක කළ යුතු ජනතාව. මේ කාලේ ඒක හරි ලේසි. මේ කාලේ තමයි ඒකට හොඳම අවස්ථාව. මොකද අපි හැමෝම හිර වෙලා ඉන්නේ. අපි හැමෝම අපේ අනාගතය සම්බන්ධයෙන් හිර වෙලා. ජනතාව විතරක් නෙවෙයි නිලධාරීනුත් හිර වෙලා. අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ. ඒ නිසා මේ අපේ කාර්ය කරන්න කියන එක ඕන් අපට බල කළ යුතුයි. ඒ නිසා මේ එතුමායි කතා කරපු හොඳ දෙයක්. ඒ වගේ ගමේදීත් මං හිතන්නේ බලපෑම එතුමන්ලා කළ යුතුයි. එතකොට නිලධාරියාට අනිවාර්යයෙන්ම තමන්ගේ රාජකාරිය කරන්න සිද්ධ වේවි. හැබැයි මතක තියාගන්න විශිෂ්ට නිලධාරීන් ඉන්නවා. තමන්ගේ රාජකාරිය දේවකාටත් වඩා එහා ගිහිල්ලා ජනතාව වෙනුවෙන් වැඩ කරන තමන්ගේ අතේ සල්ලි වලින් වේදන් කළ වැඩ කරන නිලධාරීන් ඉන්නවා. ඒකත් අමතක කරන්න හොඳ නෑ. අපි එතුමන්ලා මතක් කරන්න ඕන ගෞරවයක් විදිහට මේ අවස්ථාවේදී. හොඳයි. එහෙම හොර කරන නිලධාරීන් ඉන්නවනම් ඍජුවම චෝදනා කරන්න පුළුවන්. ඔබේ සේවය හරියට ඉටු වෙන්නේ නැහැ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ තරම් දැන් ජනතාව බලවත් සමාජ වටපිටාවක අපි ජීවත් වෙන්නේ. අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන් අපේ නිවේදකතුමියනි. ගරු විද්වත් දෙපළට බොහොම ස්තුතියි. අපේ මේ ෆෝන් සම්බන්ධව ඔබතුමාලාට අපිව සම්බන්ධ කළ දෙන මහත්මයා නියම මේ ගොවිතැනටම සුදුසු මහත්ෙක්. මොකද එතුමා මහා ශ්‍රේෂ්ඨ වැඩක් කරනවා. පටස් ගාලා අපිව සම්බන්ධ කරලා දෙනවා. ඒක හරි ගොවිතැනටම හරියන්නේ එක්කෙනෙක් මේ මහත්මයා. බොහොම ස්තුතියි මහත්මයාට. මහත්මයා මේ රජයේ ඉන්න ගොවි නියාමකවරු ඒ සම්බන්ධ වෙන්නේ නිලධාරී මහතුරු මේ වෙලාවේ එළියට බස්සන්න. ඒගොල්ලෝ තාම ඉන්නේ ඔෆිස් වල පුටු උඩ. ඒගොල්ලෝ එළියට බස්සලා හිටන්
මේ නීරේ යන්න බැරි අය ඉන්නවා මේ ගොවිනියාම කරු. ඒක නීරේ යන්න දන්නේ නැහැ. යන්න දන්න අය ටිකක් දාගෙන ඉක්මන් කරලා ගොවිතැනට බස්සලා හිටන් මේ වෙලාව හොඳම වෙලාව රට නැතිටෝ ගන්න. ඊගාවට මේ පුරන් වෙච්ච කුඹුරු තියෙනවා ධනවතුන්ගේ බලවතුන්ගේ ඒවා අපි ඉල්ලපුවාම කියනවා අක්කරේට බුසල්ලටක් දියල්ලා නැත්තම් දෙන්න බැහැයි කියලා. නමුත් ඒ ලඳු කලලා පොඩි කරලා හරි ගස්සන්න බොහෝ කාලයක් මහන්සි වෙන්න වෙනවා අපිට. ඉතින් එහෙම නිසා අක්කරේට බුසල් 8ක් දෙන්න පුළුවන් අපිට අවුරුදු 3-4ක් එක දිගට වැඩ කරගෙන ඉවර වෙලා එතනින් පස්සේ. නමුත් ඒව දිහා තාම රජයේ බලනවා අඩුයි. කැබිනට් පත්‍රිකා දාන්න ඕනේ. අරවා මේවා කී ඉන්න ඕවා ඍජු තීරණ ගන්න කියන්නේ අපේ ගරු ජනාධිපතිවරයාට. එතුමටත් මේ ගෑණී පිරිමික් කරන්න බැරි පිරිමික් ගෑණීක් කරන්න බැරි මට්ටමක බලයක් තියෙන එකේ මොනවද මේව වැඩද මහත්තයා ඉක්මන් කරලා ලෑස්තිලා පුළුවන් තරම් ඉක්මන් කරලා හිටන් මේ වෙලාවේ නැගිටින්න නැත්තම් නැගිටින්න වෙලාවක් අපිට ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. විසිරු දෙනා එකතු වෙලා නැගිටිමු. ගොවිනියාම ගුරු බස්සන්න ග්‍රාම සේවකරු බස්සන්න එළියට බස්සලා හිටන් පුරුල් රාජකාරියක් කරවන්න මේ වෙලාවේ මහත්මයා. හොඳයි. ඒ තමයි ජනතාවගේ හඬ. ජනතාව ඉන්නේ එතන. මම හිතන්නේ මේ අපි සියලු දෙනාමත් ඉන්නේ මේ මතේ තමයි. ඒ හින්දා මේ ප්‍රශ්නයක් නෑ ඔබතුමා කියපු කාරණේ හරියටම හරි. නිලධාරිනුත් එතන නම් ජනතාවත් එතන නම් වැඩේ ලේසියෙන් කරගන්න. ඉන්නේ එතන තමයි. මොකද අපිටත් ඕනේ දැන් ඇත්තටම මේ වැඩේ බිමට බහැලා පොළොවට බහැලා මේ සාර්ථකව අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නෙට මුහුණ දෙන එක. මුහුණ දෙන එක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ගැටලුවක් නැහැ ඇත්තට. මම අර කියාගෙන ආව ඉස්සෙල්ලා මේ අපේ නිලධාරීන් ඉන්න කණ්ඩායම මේ අවස්ථාවේ සිටිය යුත්තේ අනිවාර්යයෙන්ම ජනතාවත් එක්ක. මොකද ජනතාවගේ ඒ දුක සැප හරියට නිවැරදි ආකාරයෙන් අපි අවබෝධ කරගෙන ඒ අවබෝධය තුලින් යම්කිසි පණිවිඩයක් යම්කිසි මේ උපකාරයක් උදව්වක් අපි කරන්න හැකියාව තියෙනවා නම් ඒක තමයි මේ අවස්ථාවේ හොඳම දේ. ඉතින් තව පොඩ්ඩක් අපි කතා කරන්න වෙනවා අපේ මේ කෘෂිකර්මයේ සම්බන්ධයෙන් දැන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන මම හිතන්නේ ප්‍රශ්න අහන්නත් කලින් මම කියන්නේ මොකද මේ බලශක්තිය සහ කෘෂිකර්මයේ කියන සම්බන්ධයෙන් අලුත් සංකල්පයක්ද? අලුත් සංකල්පයක් නෙවෙයි. අතන මේක තිබුණ සංකල්පයක්. මේක ඉතර ප්‍රශ්නයක් තිබුණ නෑ රටේ. දැන් ඔබට තේරෙන්නේ නැති වාන්න දැන් ගොවි ජනතාවට ඩීසල් නැතුව කී දිනක් ඉන්නවද හාගන්න බැරුව පෙට්‍රල් ෂෙඩ් ඉස්සරහා හිටගෙන නේද? ඉතින් අතන බලශක්තිය ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදියට දැන් පියවර කරන් තියෙනවා. ෂෙඩ් නම් කරලා තියෙනවා 220 ගාණක්. ඒ වගේම ඩීසල් මේ අවස්ථාවේ සපයන්න කියලා මම හිතන්නේ දැනටමත් ඒ ක්‍රියාත්මක වෙමින් තමයි තියෙන්නේ. ගැටලුවක් වෙන එකක් නැති වෙයි. නමුත් බලශක්තිය කියන කෘෂිකර්මයට මෙතෙක් කාලයක් ප්‍රශ්නයක් නොවුණා අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ පුනර්ජනනීය බලශක්තියට අපි ආයතු වෙනවා අනිවාර්යයෙන්ම කෘෂිකර්මයේ කටයුතු වල විශේෂයෙන්ම මම කියන්නේ මේ සීසාණ්ඩ මේ මඩකරඬ මේ පැල හිටවන්න කම්බයින් හාවිස්ටර්ස් වල ඒවා පුනර්ජනනීය අපිට දාගන්න බැරි වෙයි. නමුත් වතුර පොම්ප කරන්න විශේෂයෙන් වතුර පොම්ප කිරීම සඳහා විශේෂයෙන් අපිට පුළුවන් සූර්ය බලශක්තිය යටතේ අපිට පුළුවන් මේ ස්ථාපනය කරගන්න පුනර්ජනනීය බලශක්තිය යටතේ වතුර පොම්ප කිරීම කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වටර මහත්තයා ළඟත් හොඳ උදාහරණ තියෙනවා මේ කියනවනම් ඒ වගේ ව්‍යාපෘති සම්බන්ධයෙන්. හැබැයි ඒ වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආහාර භෝග සම්බන්ධෙමුත් විශාල ප්‍රමාණයක් සමහර ප්‍රදේශවල දැන් පුනර්ජනනීය බලශක්තියට යන හින්දා අපි කියන්නේ සියලු දෙනාටම මේ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම අදට නෙවෙයි තව අවුරුදු 50කට 100කට මේක ඉතාම වැදගත් පියවරක් වෙනවා නොඅනුමානයි අනිවාර්යයෙන්ම. හොඳයි. ඉතාම කෙටියෙන් අර අපි නතර කරපු තැනක් තියෙනවා මේ ඔබතුමා කිව්වා මේ කොහොපත්වල වවන්න පුළුවන් කියලා තට්ටු නිවාසවල ඉන්න අයට. මොනවද එකතු කරන්න ඕනේ එකට තව? කොහොපත්වල වවනවා නම් අනිවාර්යයෙන්ම මම කිව්වේ පෝෂක පදාර්ථ ටික පිටින් දෙන්න ඕනේ. අපිට ප්‍රශ්නයක් තිබ්බ හැබැයි මේ රසායනික පෝෂක පදාර්ථ ගිය අවුරුද්දේ පොඩි වුණතාවයක් තිබුණා. නමුත් දැන් මේ වෙනකොට වෙළඳපොලේ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියනවා මේ අපේ සාමාන්‍ය භාවිතයේ ගොතේ මේ ඇල්බර්ට් සොලියුෂන් එක කියලා තමයි කියන්නේ. මේ ඇල්බර්ට් සොලියුෂන් එක භාවිතා කරලා අපිට පුළුවන් ඕනම වගාවක් කොහොපත්වල වගා කරන්න පුළුවන්. හැබැයි දිනපතා මේකට පෝෂක සපයන. අතර මේක මේ බොහොම තාක්ෂණික කාරණයක්. මම මේ වාඩිය වගේ වැඩසටහනක මේක විස්තර කරන්න බැරි මේ කොහොමද කියලා. නමුත් අපිට පුළුවන් නම් එවැනි වුවමනාවන් තියෙන කට්ටිය ඉන්නවා නම් අපිට පුළුවන් වෙනම දවසක එකමාරක වැඩසටහනක් වුණත් ඕනි තැනකට ඇවිල්ලා අපිට පුළුවන් සංවිධානය කරලා දෙන්න. මොකද දීප ව්‍යාප්තව පැතිරුණු ව්‍යාප්ති ජාලයක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේ කෘෂිකර්ම පැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. අර අපිට කලින් එමතුමක් ලබා දුන්න
හිතනනේ කුළුබඩු සම්බන්ධව කුළුබඩු නිෂ්පාදනය කරන කුඩා ව්‍යාපාරිකයෙක් අන්න එතුමා මේ දුරකථන අංකය සටහන් කරගන්න. ඒ වගේ අවශ්‍යතාව තියෙන හැමෝටම මේ දුරකථන අංකය ලියා ගන්න පුළුවන්, කතා කරන්න 0112 144 738 0112 144 738 රිචර්ම තම නිෂ්පාදනය කරන දේ පාරිභෝගිකයා අතර පත් කිරීමේ අවකාශය ඒ ඔස්සේ උදා කරගන්න පුළුවන්. 0112 144 738 මේ පැත්තට එන්න අදහස් එකතු කරන්න මෙන්න දුරකථන අංකය 0112 697 500 269 54 91 අපි වාඩියේ. නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා ඔබේ දෙස නැමේ රන්රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැලී මාහද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා වෙත ඇඹුලගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනාසලා ආදරේ දැනී මාහද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා 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 Vialuno inguru sopa kakaruche karaya luhuno sinindo kuluguna bala karaya kasauno Wadiya සතියේ සෑම බදාදා දිනකම සවස 4ට වෙළඳ සේවයෙන් අනුග්‍රහය කුඩා වැවිලි බෝග හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වාඩිය වෙලාව හවස 5:32 දැන් වාඩිය නාඩිය හරියට පැලයක් ගසක් නැකතරඬුව පැල කරගනිමු.
වාඩියේ නාඩිය. ආයුබෝවන්. වාඩියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මම කල්පනා කරා ඔබට ඔබේ වගා කටයුතු සාර්ථක කරගන්න මේ ජ්‍යොතිෂය උපයෝගී කරගන්නේ කොහොමද කියලා දෙන්න. ජ්‍යොතිෂය ගැන මුලින්ම අපි කතා කරොත් ජ්‍යොතිෂය කියන්නේ අවුරුදු 5000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන විෂයක්. මේ විෂය ඉන්දියානුවන්ගේ ආගමනයත් එක්ක ලංකාවට සංක්‍රමණය වෙනවා. ඇත්තටම ලංකාවේ වැඩි වශයෙන් භාවිතා වන්නේ ඉන්දියාවේ 18 ඍෂීන් විසින් ලෝකයට හඳුන්වා දුන් ජ්‍යොතිෂය තමයි. ඉතින් මේ ජ්‍යොතිෂයත් එක්ක තමයි එදා කාලේ මිනිස්සුන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න අවශ්‍ය කරන සබාදහමේ ගැළපීම, ග්‍රහ වස්තුන් වල ගැළපීම හඳුනාගත්තේ. අද දවසේ මම තීරණය කරා ඔබට අද කාලේ වැඩියෙන් කතා බහට ලක් වෙලා තියෙන ගෝවිතන සඳහා භාවිතා කරන ගෝවිකරණ පිළිබඳව හඳුන්වා දෙන්න සහ මේ ගෝවිකරණ ඉදිරි සතිය තුල යෙදී තිබෙන්නේ කොහොමද කියන එක විස්තර කරන්න. ඇත්තටම ගෝවිකරණ 7ක් තියෙනවා. මේවායෙන් ගෝවිතන සඳහා භාවිතා වන්නේ දිවිකරණය සහ සිංහකරණය තමයි. දිවිකරණයෙන් සහ සිංහකරණයෙන් වගා කළාම මේ වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවා. ඔබටත් ඔබේ වගාවන් වලට සතුන්ගෙන් කරදර සිද්ධ වෙනවා නම් මෙන්න මේ දිවිකරණය සහ සිංහකරණයේ යෙදෙන දවස්වලට වගා කටයුතු කරන්න පුළුවන්. ඉතින් සතිය ගත්තොත් ජුනි මාසේ 4 වෙනි සෙනසුරාදා දවසේදී දවස පුරාම දිවිකරණේ යෙදලා තිබෙනවා. ඉතින් දිවිකරණේ යෙදී තිබෙන 4 වෙනි සෙනසුරාදාට ඔබට පුළුවන් අලුත් වගා කටයුත්තක් ආරම්භ කරන්න, පැල සිටවන්න, බීජ සිටවන්න. ඒ බීජ සතුන්ගෙන් ආරක්ෂා වෙනවා කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ජුනි මාසේ 7 වෙනි අඟහරුවාදා සිංහකරණයේදී තිබෙනවා. අඟහරුවාදා දවසේ උදෑසන 7:55 සිට යෙදෙන්නේ සිංහකරණය. එහෙනම් ඒ අඟහරුවාදා සිංහකරණයෙන් ඔබ වගාවක් කරත් ඒ වගාව සතුන්ගෙන් ආරක්ෂා වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඊට අමතරෙන් ඔබට වැල් අල සිටවන්න අලබසින පලාදාව ලැබෙන ශාක වගා කරන්න පුළුවන් දවසක් එනවා. ජුනි මාසේ 6 වෙනි සඳුදා උදෑසන 7:22ට නැගෙනහිර දිසාව බලලා ඔබට පුළුවන් විශේෂයෙන් අලබසින ඒ වගේම පළදාව ඇති වෙන ශාක හිටවන්නට ජුනි මාසේ 6 වෙනි සඳුදා උදෑසන 7:22ට නැගෙනහිර දිසාව බලලා මේ යෝගය පොකුරු යෝගයක් කියලා හඳුන්වනවා. මොකද වැඩිපුර පළදාව ලැබෙන්න නම් ඔබට පාවිච්චි කරන්න පුළුවන් දවස තමයි ජුනි 6 වෙනිදා. වාටියේ නාටිය තුලින් ඔබ හමුවට මම පාරම්පරික ජ්‍යොතිර්වේදී එල්පිටියේ ඉන්දික බෙන්තර විතානගේ යලි දවසක වාටියේ නාටිය තුලින් හමු වෙනතුරු ඔබට සුබ සතියක්. වාඩියේ නාඩිය. කාලේ මේතරම්ම හනිකට දුවන්නේ ඇයි කියලා හිතනවා. වෙලාව හවස 5 විනාඩි 36යි. අද වාඩිය අවසාන විනාඩි කිහිපෙම ගත කරමින් ඉන්නේ. ආදරණීය මිතුරනි, අපි කතා කරන්නේ අද මේ වවන සංස්කෘතියකට අපි ආයෙම යන්න ඕනේ. බඩකින්නේ අපිට මෙය දෙන්න බෑ. එහෙම මැරෙන්න ඕනේ රටක නෙමෙයි අපි ඉපදලා තියෙන්නේ. ඒ තරම් සම්පත් ආකරයක් මත අර වියලි දණ්ඩක් උනත් පැලවෙන මහ පොළවක. එදා හෙළදිව කෘතිය ලියපු රොබර්ට් නොක්ස් කියනවා අපේ රටේ මිනිසුන්ගේ මේ වෛද්‍ය නැත්තම් මේ වෙදහල තුනේ මේ වනාන්තරය ඇතුලේ කියලා කැලෑවේ කියලා. මිනිස්සු කොයිතරම් පරමාර්ශ වැළඳුවද කියලා කියන කන්දේ රජුරන්ගේ නැගණිය අවුරුදු 100කටත් එහා ජීවත් වුණා. ඉහෙන් බහින ලඩක් තිබුණේ නැහැ කියලා. කාපු බීපුව තමයි ඒකට හේතු සාධක වුණේ. අපි වවමු. කොහොමද? ගෙවත්තෙන් වවමු. එතනින් කොහොමද අපි පටන් ගන්න? විජේතුංග මහත්මයා ගෙවතු වගාව අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ලොකු වේදමකුත් නැහැ. ඔව්.
මම මුලින්ම සාකච්ඡා කළ විදිහට කතා කරපු විදිහට ඇත්තටම ගෙවතු වගාව කියන එක හැමෝටම ඉතාම සරලව ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. සංකල්පේ පොඩි මේ ගැන බොහොම මේ සෞත්වර කතා කරන්න පුළුවන් ඕනනම් විසල් සංකල්පයක් අපි පොන්චියට හිතනවා. බොම නැත්තම් මොකද්ද ගෙවතු වගාව අපි හැමදාම කරනවානේ අපි දන්නවානේ. ඔහොම තමයි අපි ගොඩක් අය අපි කියන්නේ. හැබැයි ඇත්තටම ගෙවත්තක තිබිය යුතු සංඝටක නිවැරදිව අපි කියන්නේ පිළිවෙලට සැලසුම් කරලා මේ යම්කිසි ගෙවත්තක් කරගන්න පුළුවන් නම් නිවැරදිව කරන්න පුළුවන් ගැටලුවක් නෑ. මොකද සම්පූර්ණ තාක්ෂණික ක්‍රමවේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අදාළ ආයතන දැන් සංවර්ධනය කරලා තියෙන්නේ. ඉතින් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ. මේ අනුව කරගන්න පුළුවන් නම් අපිට ගෙවත්තකින් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මෙතෙන්දී විශේෂයෙන්ම පෙනෙන දෙයක් තමයි මේ වගේ වෙලාවක විශේෂයෙන් මම අර මුලින් කිව්ව ප්‍රධාන වේලට අපිට පොඩි ප්‍රශ්නයක් තියෙන වෙලාවක් දැන්. ප්‍රධාන ආහාර වේලට පොඩි ප්‍රශ්නයක් තියෙන වෙලාවේ අපි ප්‍රධාන ආහාර වේලට උවමනා කරන යම් සංඝටකයක් ඉවත්තේ වාගන්න පුළුවන් නම් එහෙම කිව්වම නිකන් තේරෙන්නේ නැහැ වගේ නේද? තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි විශේෂයෙන්ම කියන්නේ අපේ ප්‍රධාන ආහාර වේලට සම්බන්ධ කරගන්න පුළුවන් අල බතල වගේ දේශීය අල වර්ග තියෙනවා, බතල තියෙනවා, එතකොට මඤ්ඤොක්ක තියෙනවා වගේ දෙයක් අපිට මේ ගිවත්තේ එකතු කරගන්න හැකියාව තියෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ වගේ වෙලාවක. ඔය කියන්නේ සමබල ආහාර වේලකට අර බත් වෙනුවෙන් අපිට එකතු කරන්න පුළුවන් ආදේශක. පිෂ්ඨය තියෙන ආහාර වේලක්. පිෂ්ඨය කියන සංගණකේ නැත්තම් කාබෝහයිඩ්‍රේට් කියන කාබෝහයිඩ්‍රේට් තියෙන මොකක් හරි ආහාර සංඝටකයක් අපි එකතු කරගන්න ක්‍රමවේදයක් ගිවත්තෙන් හදාගන්න පුළුවන් අපිට. දැන් අපි කොහොම කිව්වම හිතන්න පුළුවන් දැන් බතල එහෙම කොහොමද මේ පොඩි ඉඩක හදාගන්නේ කියලා. ඇත්තටම බතල මේ පොඩි අපි කියන්නේ රුපියල් මේ කිලෝ 5 හාල් මල්ල කියන්නේ. කිලෝ 5 හාල් මල්ලෙත් බතල වවන්න පුළුවන්. පොඩි දණ්ඩක් පැල කරපුවාම යම්කිසි එක වේලකට එක දෙකකට ප්‍රමාණවත් අපිට බතල ටිකක් හදාගන්න පුළුවන්. මඤ්ඤොක් වලට නම් ඇත්තටම බිම පොළොව හදාගන්න ඕනේ. හැබැයි ඒකත් හදන්න පුළුවන් මඤ්ඤොක් අර ලොකු අර නිල් පාට බැරල් එක තියෙන්නේ. නිල් පාට බැරල් එක කපලා දෙකට කපලා ගත්තාම මඤ්ඤොක් කපලා දෙයක් හදාගත්ත හැකි. ඉතින් වැඩේ කරන්න උවමනාව තියෙනවා නම් ඇත්තටම ආහාරයේ අපි ප්‍රධානම දේ කොච්චර කතා කරත් අපිට ඕනම දෙයක් නැතුව ඉන්න පුළුවන්. එක ආහාර වේලක් නැතුව හිටිය හැකිද? බෑනේ, අමාරුයිනේ. ආහාර වේල අවශ්‍යයින්ද අනිවාර්යෙන් මම හිතන්නේ මේ වගේ දෙයක් කරගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ වගේ මම කියන්නේ විශේෂයෙන් මම නම් මේක දකින්නේ මේ අල සහ මේ කාබෝහයිඩ්‍රේට් සංඝටක දෙන්න පුළුවන් යම්කිසි භෝගයක් ගෙවත්තේ ස්ථාපනය කරගත යුතුම වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේක මේ නාගරික පැත්තට බලනකොට අපිට ওই වගේ මේ යම් ක්‍රමවේද අනුගමනය කරන්න උනාට හැබැයි ග්‍රාමීය පැත්තට යනකොට නම් ඕන තරම් ඉඳ තියෙනවා. පාත්‍යයක බතල පාත්‍යයක් දාගන්න එක, මඤ්ඤො කටියක් හදාගන්න එක, දේශීය අල වර්ගයක් හදාගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. දැන් දේශීය අල වර්ග තියෙනවා මාස 3 ඉඳලා මාස 9 දක්වා කාලයක් ඇතුළත ගලවා ගන්න පුළුවන් විවිධ අල වර්ග. හැබැයි මාස 9ක් දක්වා ගලවා ගන්න පුළුවන් අල වර්ග තියෙනවා. මම දැක්කා එක්තරා ගොවි මහත්තයෙක් වවලා තියෙනවා මේ අල වර්ග 30 ගාණක් විතර ගෙදර වවලා තියෙනවා. එහෙම ගොවි මහතුරුත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේවා අපි ආදර්ශයට අරගෙන අපි එවැනි සංකල්පයක ඉඳලා අපි ගිවත්ත සංවර්ධනය කරගත්තා. ප්‍රධාන ආහාර වේලට පොඩි සපෝට් එකක් දෙන විදිහට. ඊට අමතරව එළවලුවක් දෙකක්. එතකොට අපිට පුළුවන් ඊට අමතරව අපි ස්පයිසස් කියන්නේ මේ මිරිස්, අතුලූණු වගේ දේවල්, කරපිංචා වගේ දේවල් යම් කිසි දෙයක් අනිවාර්යෙන් ගිවත්තක තියෙන දේවල්. ඒවා කඩෙන් ගත යුතු නෑ. මොකද මේ අවස්ථාවේදී අපි පුළුවන් තරම් ආර්ථිකය පාලනය කරගන්න ඕන නිසා පුළුවන් තරම් වියදම අඩු කරගන්න විදිහට තමයි සැලසුම් කරගන්න ඕනේ. අනික තමයි මේවට මෙහෙම කිව්වහම අපිට දැන් ප්‍රශ්නයක් වෙනවා රෝපණ ද්‍රව්‍ය. මම හිතවන්නේ පැල කොහෙන්ද මේ හොයාගන්නේ කියලා. අපි විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩසටහන් කීපයක්ම තියෙනවා. ඒ ප්‍රදේශයේ පවතින රෝපණ ද්‍රව්‍ය වලින් මේ ප්‍රදේශය සංවර්ධනය කරමු කියන එක. මොකද අපි දන්නවා දැන් අපි එහෙම කිව්වහම විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට නම් පිටින් අපිට පොඩ ගේන්න වෙනවා. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල බතල හොඳට වවන ගොවි මහතුරු ඉන්නවා. මඤ්ඤොක හොඳට තියෙන ගොවි මහතුරු ඉන්නවා. අපිට පුළුවන් ඒවා නිලධාරීන් මේකට මැදිහත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අපිට අනිත් ගොවීන් අතර බෙදා දෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. බතල දඬු 25ක් 30ක් මඤ්ඤොක දඬු 10ක් විතර තිබ්බන හොඳටම ප්‍රමාණවත්.
මොකද එක කන්නක් හදුනට පස්සේ මේක මේ මුළු ප්‍රදේශයටම බෙදන්න පුළුවන් තරමට සංවර්ධනය කරගත යුතු වෙනවා. අල වර්ග කොච්චර තියෙනවද? හිඟුරල, රාජාල, කිරියාල, දන්දිනලාල කොච්චරක් කියලා තියෙනවද? අල වර්ග සම්බන්ධයෙන් වෙනම වාඩියක් කතා කරන වාඩියක් කතා කරන්න බෑ. අල වර්ග ඒවට පොහොර රසායනික පොහොර අංශ මාත්‍රයක්වත් ඕනෙත් නෑ. රසායනික පොහොර ඕනෙත් නෑ. අන්න එකයි වැදගත්කම තියෙන්නේ. දැන් බතල හැදුවට බතල වලට එච්චර ඕනේ නෑ. මඤ්ඤොකලට ඕනේ නෑ. අනිකුත් වැල් වල යන අල කිසි දෙයකට රසායනික පොහොර ඕනෙත් නෑ. මොකද මේ වෙලාවේ හැටියට තියෙන හොඳම ආහාර ද්‍රව්‍යයක් විදිහට අපිට පුළුවන් අල වර්ග මේ ප්‍රවර්ධනය කිරීම කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඔව් රන්සල් වඩවල මහත්මයා ඔබතුමාටත් අදහස් එකතු කරන්න පුළුවන් මේ කාරණාවේදී. මේ මම කැමති දැන් අපි ගෙවත්ත ගැන කතා කරේ. ගෙවත්ත කියන්නේ හොඳ අවියක්. අවියක්. දැන් අපි සතුරාට එරෙහිව යුද්ධ කරනකොට යුද්ධයේදී පාවිච්චි කරන උපක්‍රම ගානක් තියෙනවා. විශේෂයෙන්ම විවිධ අවියාවද පාවිච්චි කරනවා. අපිට අත්දැකීම් තියෙන අවුරුදු 30ක අපි කියන මෝටාර් කියනවා, මල්ටි බැරර් කියනවා, කාලතුවක්කු කියනවා, සුළු අවිත් තියෙනවා. හරිද? බරාවි සහ සුළු අවි විවිධ අවි තියෙනවා. හැබැයි බැලු බැලමට ගෙවත්ත කියන්නේ සුළු අවියක් වගේ. හැබැයි අවිය බැලු බැලමට සුළු වුණාට ගෙවතු 50 ලක්ෂයක් විතර ලංකාවේ සාපේක්ෂව තියෙනවා මං හිතන්නේ පවුල් විශේෂ ගත්තොත්. හැබැයි මේ හැම ගෙවත්තකම කිසියම් දෙයක් වගා කර ගත්තොත් අපේ අවශ්‍යතාවයෙන් ලොකු ප්‍රමාණයක් ඉෂ්ට වෙලා. එහෙම වුණොත් එතෙන්දී ඒක බරාවියක් වෙනවා. ඒ නිසා ගෙවත්ත කියන්නේ සුළු අවියක් නෙමෙයි බරාවියක්. මම දකින්නේ බරාවියක්. හැබැයි ඒක කල්පනාකරණය කරගත්තොත් අපිට තාක්ෂණික වශයෙන් අපේ අනුරාමාත්‍යයට කියන්න ගොඩක් කාරණා ඇති. අපි කියන වගා කුළුණ, වගා පැදුර වගේ නවීන තාක්ෂණ උපක්‍රම තියෙනවා. මම දැන් ඒවා ගුවන්විදුලි මාධ්‍යයෙන් අපිට පුළුවන් ද පෙන්වන්න කියලා. මොකද මේ තියෙන සීමාකාරී සාධකින්ද. හැබැයි එවැනි දේ තියෙනවා. ඊටමත් කුඩා ඉඩක වගා කළ හැකි දේවල් තියෙනවා. ඒවා හරි සෞන්දර්යාත්මකයි. මනසට හිතයි. ආදරණීයයි. ඇත්තටම අපිට අපේ රස්සාව කරන ගමන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එදිනෙදා වැඩ කරන ගමන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. විනෝදාංශයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මම හිතන්නේ වගා කොළුණක් දැක්කොත් හරිම සුන්දරයි. ගිහිල්ලා පුංචි දරුවෙකුට පුළුවන් වගා කොළුණකින් කඩා ගන්න පලා ටිකක්. ඒක ටිකක් වෙනස් අත්දැකීමක්. කියනකොටත් ආස හිතෙනවා. හරිම ආසයි. ඒ නිසා මෙන්න මෙතෙන්ට අපි යා යුතුයි. ගිහිල්ලා රූපවාහිනිය දිහා බලන් ඉන්න කාලේ මම කියන්නත් හැදුව ඔතෙන්ට යන්නේ කොහොමද? අපි හැන්දෑවේ 5ට 6ට වාඩිනාට පස්සේ රෑ 10 11 වෙනකල් ඔතෙන් නැගිටින්න. දැන් අපි කියන්නේ අපි එන්ටර්ටේන් කරන්න අවුට් යනවා කියලා. ඒක නරක නෑ. හැබැයි මේකත් හොඳ අවුට් යාමක්. මේ රන්සලු මහත්තයෝ අවුට් යන්න ඕනෙත් නෑ. එළි වෙනකල්ම අපි මේ ෆෝන් එක ඔබ ඉන්නවනේ. ආයෙ කොහොමද දවල්ට වැඩක් කරන්නේ? මොකද දිනුෂා අපිට විකල්ප නැහැ. මොකද ලෝකයේ සිසු රටවල් කිව්වහම අපිට තවදුරටත් ආහාර එවන්න බෑ. මොකද මේ අර්බුදය ලෝකේ පුරා පැතිර යන මේක අපිට තරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. එදාට අර අපිට මුහුද දිහා බලාගෙන ඉන්න බෑ නැව එනකන්. හැබැයි අපි ගෙවත්ත හදාගත්තොත් මෙතුමා කිව්වා වගේ අලභෝගයක් තිබ්බොත් අපි බඩ පුරව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒවෙන් කළ හැකි ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ඒ කියන්නේ අලේ විදිහටම නෙවෙයි. ඒක වැලියු ඇඩිෂන් එකක් අගයකතු කිරීමක් කළා වෙනත් ආහාර විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ගෙවත්ත කියන්නේ බරාවියක්. මේ බරාවිය මේ වෙලාවේ අපි පාවිච්චි කරේ නැත්නම් මං හිතන්නේ අපි අසාර්ථක වෙන්නත් ඉඩකඩක් තියෙන හේතුව අපේ මහා පරිමාණ ගොවියාට අපි හිතන් ඉන්නවා අපේ මහා පරිමාණ ගොවියා තමයි ආටිය කියලා නැත්තම් කාලතුවක්කෝ කියලා. හැබැයි ඔවුන්ටත් මේ වෙලාවේ මුළුමනින්ම මේක සපයන්න බෑ කියලා මෙතුමා මුලදීම කිව්වා. අමාරුයි. ඒ නිසා උණ්ඩ නැතුව වෙඩි තියන්න බෑනේ. ඒ නිසා මං හිතන්නේ අනිවාර්යයෙන්ම ගෙවත්ත සම්බන්ධයෙන් අපිම කල්පනා කරලා ක්‍රියාත්මක යුතු හොඳම අවස්ථාව මේක. තව වාඩියක් කරත් ඇත්තම කමක් නැහැ කියලා මට හිතෙනවා. ගෙවත්ත වෙනුවෙන්. කෝ දැන් අපේ ගෘහණියෝ මේ වෙලාවේ ඔබට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. බලන්න මිතුරට බහැලා පිළිකන්න පැත්තෙන් එළියට ගිහිල්ලා ওই නිස්කාරණේ අපත යන බිම ඉඩම හිතුවත් ඔබට පුළුවන් හුඟක් දේවල් ලෝකේ වවන්න වගා කරන්න අද ඉඳලා වෙනස් වෙන්න අවශ්‍ය නැති හුඟක් පුරුදු ටිකක් තියෙනවා අපි ළඟ ඒවා පැත්තකින් තියන්න තරුණ චවය දැන් ඒකට තමයි මේ කතා කරන්නේ අපි වෙනස් කරන්න හදන්නේ මේ සිස්ටම් අපි ගිය සතියේත් කතා කළා සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව මෙන්න ඒකට අවස්ථාව ඒ නිසා අපි කියනවා හිතන්න මේවා අමුතුවෙන් වචන කිය අපි මේ පැය ගණන් ගුවන් කාලන ආස්ති කර එහෙම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නැත්නම් එහෙම කියන්නත් ඕනේද කියලා තව කෙනෙකුට හිතෙන්න
වෙන්න පුළුවන්. මේවා හිතලා කරන්න ඕනේ වැඩ. දැන් මේ වෙලාවේ කොහොමද මේ ඔබතුමන්ගේ ආයතනයේ පැත්තෙන් එහෙම මේ දිරිමත් කිරීම සහ මොනවද ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති? ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් කරන කාර්යයන් සම්බන්ධයෙන් සරලව පොඩි විස්තරයක් කරොත් හොඳයි කියලා හිතනවා. ප්‍රධානම අරමුණක් තියෙනවා අපේ ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීම. නැත්නම් ඒ ප්‍රමාණය වැඩි කිරීම. ඇත්තට මේක ප්‍රධාන අපි සංකල්පයක් විදිහට ගෙන આવොත් අපි කියනවා ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය කියලා විද්‍යාත්මකව අපි කියනවා. ඒ කියන්නේ කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර සුළු ප්‍රමාණයක් යොදලා අපි කොහොමද මේ වගාවේ සාර්ථකත්වය ගන්න. මොකද මේ සම්බන්ධයෙන් කරව පර්යේෂණ දීර්ඝ පර්යේෂණ ගණනාවක් කෘෂි දෙපාර්තමේන්තුවේ තියෙනවා. තා සාර්ථක ප්‍රතිඵල ගත්තු අවස්ථා. උදාහරණයක් විදිහට මම මයංගන ප්‍රදේශයේ වැඩ කරන කාලේ ඔය IPNS ක්‍රමයට තමයි ක්‍රමයට අපි වී වගා කළා. ඒ කාලේ මුසල් 200ක් ගත්තයි කියන්නේ අක්කරයකට ලොකු ගාණක්. දැන් නම් මුසල් 200ක් ගන්න පුළුවන් වැරයිටිස් තියෙන ඕන තරම් වර්ග තියෙනවා. නමුත් ඒ කාලේ අපි අරගත්තා එහෙම. මේ කාබනික පොහොරයි රසායනික පොහොරයි දෙකම කලවමින් යොදලා. මොකද රසායනික පොහොර කියන්නේ මේ දවස්වල පුළුවන් තරම් අවමෙන් උවමනා ප්‍රමාණය පමණක් පාවිච්චි කර යුතු සම්පතක්. මොකද හේතුව පිටින් එන්නේ මේක. පිටින් එන්නේ අපි ළඟ තියෙන සම්පතක් නෙවෙයි. ඒක අවමෙන් අවශ්‍ය ප්‍රමාණයට ඉතාම සුළු ප්‍රමාණයක් පාවිච්චි කර යුතු ද්‍රව්‍යයක් වෙනවා. අපි පුළුවන් තරම් දැන් අපි දන්නවා දැන් ඉදිරියේදී අනිවාර්ය රසායනික පොහොර මේ වෙළඳපොලේ සුලභ වෙයි. ඒක ගැටලුවක් නෑ. අනිවාර්යයෙන්ම වෙයි ඒක. ඒ වෙනකොට අනිවාර්යයෙන්ම අපේ ගොවි ජනතාව දැනගෙන සිටිය යුතු වෙනවා. මේක අමාරු වමනාවෙන්ම පාවිච්චි කළ යුතු ඉතා අත්‍යවශ්‍ය පිටින් ගේන මේ දුර්ලභ සම්පතක් කියන එක මතක තබා ගත යුතු කාරණයක්. ඒ නිසා කුඩා ප්‍රමාණයෙන් වල අපිට IPNS සිස්ටම් එකත් ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය හරහා අපිට ඉතාම සාර්ථකව ලොකු අස්වැන්නකට යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව අක්කරයකට මුසල් 200ක් වගේ අස්වැන්නකට අපිට යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපේ ලබන මාස් කන්නේ සාර්ථකව අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වුණොත් අපිට 2023 වසරේ මාස 9කට ඇති වෙන්න හාල් අපිට තියෙනවා. කිසි ගැටලුවක් තියෙනවා. මසුරන් වලට වඩා වටිනවා දැන් මේ වෙලාවේ අපිට ගොවිපලට මේ කියන පොහොර ටික. හැබැයි මේක පරිස්සමට පාවිච්චි කරන්න. පරිස්සමට ඊටාම කළමනාකාරීත්වයෙන් යුතුව පාවිච්චි කළ යුතු ද්‍රව්‍යයක් විදිහට තමයි අපි දකින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය. මොකද ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. දැන් පුංචිට හරි අපේ ගෙවත් වේ කොම්පෝස්ට් වලක් එහෙමත් තියෙනවනේ. ඒ නිසා වැඩේ ලේසි. අපිට අමතමක් තියෙනවා. අයිබෝන් දිනවා සමේ. ඔව් කතා කරන්න ඔබ ඇහෙනවා. මේ දිනේෂමිත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම වගා කරන්නේ මගේ ස්ලැබ් එක උඩ අර සර් කිව්වා වගේ මේ බෑග් වල හාල් බෑග් වල වාසන වල තමයි වගා කරන්නේ. මට මේ අල වර්ගයක් හදන්න ඒකට කොහොමවත් කියන්නේ දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පස් හොයාගන්න එක. සාමාන්‍ය පස් කියන බොරළු සහිතයි. ඉතින් ඒ හින්දා අර කොහොමවත් එක්ක තව දෙයක් එක මික්ස් කරලා කියන්නේ කොම්පෝස්ට් වගේ දෙයක් එකතු කරනවා නම් කොයි විදිහට කරන්න ඕනි කියලා දැනගන්න එක තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. අල වර්ග මේ හදන්නත් පුළුවන් කොහොපත්වල බැරිකමක් නෑ. නමුත් හැබැයි හොඳ සාර්ථක ප්‍රතිඵල එන්න අනිවාර්යයෙන්ම ඒ මාධ්‍යයට පස් පොඩ්ඩක් හරි මිශ්‍ර වී යුතු වෙනවා. පස් පොඩ්ඩක් හරි මොකද විශේෂයෙන් අල වර්ගයක් හින්දා. ඒ හින්දා මොකද නැත්තම් මේ අපිට බැරිකමක් නෑ අල හදන්න. ලොකු විශාල මේ අපිට රසායනිකව අපි පෝෂක පදාර්ථ වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අල වර්ග වගේ දේවල් දැන් ඔබතුමීගේ ඉඩමේ තියෙන ෆ්ලැට් එකක් උඩ වගේ නම් අල හදන්න උත්සාහ ගන්න. හැබැයි හොඳම දේ තමයි පස් ටිකක් හොයාගන්න. මේකට කොහොම හරි කළා අමාරුවෙන් හරි. හොඳ කෝපත්වල වවලා ලොකු වියදමක් දරන්න වෙන හින්දා. ඒ හින්දා අපර එතකොට අර ඒ වියදමට හරියන නිෂ්පාදනයක් ආවේ නැත්නම් ඔබතුමීට තමයි අපවසරයක් එකකින් කඩකාරුවටපත් වෙන්න වෙන්නේ. අනුමානය කියන්න පුළුවන්ද දැන් ඒකට යොදන්න ඕන මොනවද කියලා? කොහොබත් එක්ක එහෙම කොහොබත් මිශ්‍රණයට අපි අනිවාර්යයෙන්ම පස් මතු පිට පස් ප්‍රමාණයක් යම්කිසි එකට එක වගේ යොදන්න පුළුවන් නම් අල වර්ග ඉතාම සාර්ථකව හැදෙනවා. මොකද අල කියන දෙයට අනිවාර්යයෙන්ම කොහොබත් කියන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ මුල් පද්ධතිය විතරක් නෙවෙයි. මොකද අලේ හැදෙන්නේ ඇතුළේනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කොහොබත් ප්‍රමාණයත් එක්ක පස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි තව පොඩ්ඩක් අපි කතා කරොත් එහෙම මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩසටහන කාර්යභාරය පිළිබඳ සම්බන්ධව දැන් මම කිව්වා ආහාර නිෂ්පාදනය වැඩි කරන්න අපි අර වගේ සියලුම ආයතන ඒකාබද්ධ කරගනිමින් සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි යෝජනා කරලා තියෙනවා කාර්ය සාධන බලකායක් අපි නිර්මාණය කරන්න කියලා. මොකද මේක මේ තනි අමාත්‍යාංශයකට කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් මේ වැඩසටහන කරගෙන යන්න බෑ. මොකද මේකට සියලුම
සියලුම අමාත්‍යාංශවල සියලුම ආයතනවල පූර්ණ දායකත්වය අත්‍යවශ්‍ය වෙන හින්දා කාර්යසාධන බලකායක් නිර්මාණය කරන්න කියලා අතරම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇමතුමා මේක යෝජනා කරලා තියෙනවා. මේ මම හිතන්නේ ඉදිරියේදී ඒක ස්ථාපනය වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අපි රෝග හා පලිබෝධක තමයි අපි සාමාන්‍යයෙන් නිකන් විද්‍යාත්මක වචනයක් තමයි ලෙඩ රෝග කියන්නේ. අපි ගස් වලට හැදෙන මේවා පාලනය කර ගැනීම සඳහා අපි විශාල වේදමක් දරන්න වෙනවා. මොකද මේවත් සම්පූර්ණයෙන්ම මේ එන රසායනික මේ පලිබෝධනාශක දීර්ඝනාශක සියල්ල පිටින් එන්නේ. ඩොලර් වියදම් කරලා ගේනේවා. මේවත් අර වගේ තමයි. ඒ කියන්නේ ඊටාම කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය තැනට විතරක් යොදන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමය අනුගමනය කරන්න. රෝගය හැදෙන්න කලින් වළක්වා ගන්න කටයුතු කරන්න භෝගීට. අපි සරලවම කිව්වොත් එහෙම. දැන් අපි කියන්නේ ඒකනේ අපි බේත් අපි එන්න කලින් වළක්වා ගන්න අපි මාස්ක් එක එහෙම දාගෙන හිටියේ කොරෝනා හැදෙනකොට මතකද? ඒ වගේ එන්න කලින් වළක්වා ගන්න. ආවොත් බැරිම පාලනය කරන්න බැරිම නම් ඊටාම කුඩා ප්‍රමාණයේ සුළු ප්‍රමාණයක් යම්කිසි රසායනික පලිබෝධනාශකයක් යොදලා පාලනය කරගන්න කටයුතු කරන්න. මොකද මේවා ඇත්තට මේවා මේ විශාල මාතෘකා මේ වෙනම කතා කරන්න ඕන මාතෘකා ඇත්තටම. මේවා අපි කියන්නේ පණිවිඩේ පමණයි. ඊටාම වැදගත් පණිවිඩේ පමණයි මම කිව්වේ. ඊළඟට වැදගත්ම දේ තමයි මේ අපි කරන සම්පූර්ණ වැඩසටහන සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ඔබ සියල්ල එකතු වෙලා අපිට මේක ලබා දෙන්න ඕනේ. මොකද මේකට විශාල රාජකාරියක් විශාල වගකීමක් පැවරෙනවා. අපේ සියලු මාධ්‍ය ආයතන වලට අපි මේ කරන කෘෂිකාර්මික වැඩසටහන සම්බන්ධයෙන් පුළුල් ප්‍රචාරයක් සහ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දිය යුතු වෙනවා. මොකද සියලු දෙනාගේම මේ දැන් මේ අපි මේ ප්‍රකාශ කරනවට වඩා ළඟට ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් නම් ඉතාම සාර්ථකයි කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ඒකත් අපේ වැඩසටහන් වල තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පෙළ ගහපු වැඩසටහන් අතුරේ. රටක් මේ වෙලාවේ පෙළ ගස්වන්න ඕනේ අත වෙහෙසන තැනට. හිත එතනට આવොත් වැඩේ ලෙස්සේ. වටවල මහත්මයා. දිනුෂා මගේ ජංගම දුරකථනයට මගේ මිතුරියක් මුහුණුපත රැව්ව පෝස්ට් එකක් මගේ අතේ තියෙනවා. අදම ලියාපදිංචි වන්න. මීවද කැඩීම, වැව්මාළු වැල්ලීම, අලවර්ග හඳුනා ගැනීම හා දඩයම් කිරීම සඳහා ත්‍රිමාසික පාඨමාලා වහා ආරම්භයි. මේක විහිළුවට දැම්මට අපිට සිද්ධ වුණේ මේක. අපි අමතක කරා මීවද කඩන එක. අපි අමතක කරා වැව්මාළු අල්ලන එක. අපි අමතක කරා අලවර්ග හදන එක. හැබැයි අපි දැන් මේ එතනට යන්න ඕන කියන මේක මේ දාලා තින්නේ එක්තරා ආකාරයක අපි කියනවා අපහාසාත්මක විදිහට නැත්නම් උපහාසයක් විදිහට. හැබැයි මේක තමයි ඇත්තටම අපි අමතක වෙච්ච මේ කාරණේ අමතක කරපු නිසා තමයි අපේ අර්බුදයක් මතුනේ. මම හිතන්නේ අපි මේ දේවල් ඇත්තට දැනගන්න ඕන කාලේ. අලවර්ග ගැන දැනගන්න ඕන කාලේ. මීපෙන ගැන දැනගන්න ඕන කාලේ. ඉතින් ඒ නිසා අපි තවදුරටත් මේ ගැන වාද විවාද කරලා වැඩක් නැහැ. අපි ගමන යන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා එක නැවක යනකොට එක පැතිවල ගිහිල්ලා වැඩක් නැහැ. හැමෝම කියන්න ඕනේ එක පැත්තකට යන්න මෙන්න මේ පැත්තට යන් කියන තීරණයට එන්න ඕනේ. ඒ නිසා ශක්තිමත් නැගී හිටින්න අවශ්‍ය කාලය මම හිතන්නේ එළඹලා තිනවා. ඒ සඳහා හැමෝම එකතු වෙලා මේ ගමන යමු කියන ආරාධනය තමයි අපි කරන්නේ. රට වෙනුවෙන් අපි අපේ රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරන්න ඕන කියන කාරණේ. ඔව් අනේ මේ මහ පොළොව බලාගෙන ඉන්නවා Tamanගේ උපරිම ප්‍රයෝජන ගන්න මොහොත එනකල් ඒ මොහොත ඇවිල්ලා ඉන්නවා ආදරණීය මිතුරනි. අපි මහන්සි වෙමු, අපි වැඩ කරමු, අපි වපුරමු, අපි වවමු, අපේ බඩ වියත රැක ගන්න. ඊට හා විකල්පයක් විසඳුමක් නැහැ. බොහොම ස්තුතියි. අද වාඩියට අපිට ලොකු දායකත්වයක් ලබා දුන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අධ්‍යක්ෂතුමා ඒ.එම්.බී. විජේතුංග මහත්මයා. ඒ වගේම වෙනද වගේම අදත් සුළු අපනයන වැවිලිබොග්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රන්සුළු වටවල අපේ සංවර්ධන අධ්‍යක්ෂතුමා ලබන සතියේත් අපි හමු වෙමු වාඩියේදී. සුළු අපනයන වැවිලිබොග්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සචිනි සමරකුඩි ඒත් එක්කම නුවන් කුකුරුණරත්න සංවර්ධන නිලධාරීන් සහ සහකාර අධ්‍යක්ෂතුමිය මතක් කරනවා. අද වැඩසටහන නිෂ්පාදන සහාය ලබා දුන්නේ සසිදු පන්සිල, සහාය සම්බන්ධීකරණය කළ ශාමේන්ද්‍ර විජේසූරිය, නිෂ්පාදනය කළ ඩිලන් සමීර කොටිකාර. මම දිනුෂා වෙත්තසිංහ. දන්නවද හිතුවොත් අපිට පුළුවන් මල් බෙරි කොලයක් සිල්ක් සාරියක් කරන්න.